අයිබන් සාහිත්‍ය ඉතිහාසයේ ඓතිහාසික තොරතුරු විමර්ශනය කරනකොට එහි අන්තර්ගත ආදිතම ಭಾರತೀಯ වාර්තාවන් පරීක්ෂා කරලා බලනකොට අපට වෛදික යුගයේදී ලියමන් හමුවන්නට පටන් ගන්නවා. එතනින් ටිකක් මෙහාට ආවයින් පස්සේ අපට අලංකාර ශාස්ත්‍රයේ බලපෑම ලැබෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ වීර කතා ප්‍රේම කතා කියවූ තැන් පිළිබඳව අපේ මතකය එහෙට මෙහෙට සක්මන් කරමින් තොරතුරු විමර්ශනය කරන්නට හොයන්නට පටන් ගන්නවා. අද අපේ මාතෘකාව ප්‍රේමය විෂය වූ එකක් සංස්කෘත ප්‍රේම සාහිත්‍යය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ සංස්කෘත සාහිත්‍යයේ ප්‍රේමනීය බලපෑමේ සුළං ධාරාවන් වලට සිංහල සාහිත්‍යයත් නතු වුණා. විශේෂයෙන්ම කාව්‍යකරණය නිර්මාණකරණය පිළිබඳව කතා කරනකොට මේ සංස්කෘත සාහිත්‍යයේ සංස්කෘත ප්‍රේම සාහිත්‍යයේ බලපෑම අපට අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. අපි අද විෂය කරගන්නේ සංස්කෘත ප්‍රේම සාහිත්‍ය. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි ඇරයුම් කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය සුනෙත්‍රා කංකානම්ගේ මැතිණියට ආයුබෝවන් ඔබතුමියට. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගාමිණී රත්නශ්‍රී ගුරුතුමන්ට ආයුබෝවන්. ඒ වගේම නිර්මාණකරුවෙක්, ඒ වගේම විමර්ශකෙක් සහ සාහිත්‍යකරණය සහ සමාජය පිළිබඳව බොහොම විමසුම් ඇසින් නිහඬව බලන සාහිත්‍යවේදියෙක් සුජිත් අක්කරවත්ත නිර්මාණකරුවා ආයුබෝවන්. මම මුලින්ම කැමති මහාචාර්ය සුනෙත්‍රා කංකානම්ගේ මැතිණියගෙන් සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න. විශේෂයෙන්ම ඉන්දියානු සාහිත්‍යයේ අපි ආදිතම යුගය පිළිබඳව සාකච්ඡා කරා. එතකොට මේ ආදිතම යුගයට ගිහිල්ලා කඩයින් සලකුණක් තැබුවොත් සංස්කෘත ප්‍රේම සාහිත්‍ය කියන මාතෘකාවට අපි එතන ඉඳලා අපිට පුළුවන් මෙහාට ඇවිදගෙන එන්න ඔබතුමිය අපට ලබා දෙන මාර්ග උපදේශනය ඔස්සේ. සංස්කෘත සාහිත්‍යයේ මුල් අවස්ථාවේ අපිට සාහිත්‍යයක් වශයෙන් දැක බලා ගන්න තියෙන්නේ වෛදික සාහිත්‍ය. දැන් වෛදික සාහිත්‍ය ගැන කතා කරනකොට ඒ කෙනෙකුට හිතනවා වේද ග්‍රන්ථ පිළිබඳ නේද? අද වේද ග්‍රන්ථ ලියවුනේ පූජෝපහාර යාග හෝම පැවැත්වීමට. එතන ගියාම ගිහි ජීවිතේ පැවතුම් කරගෙන යන්නේ කොහොමද ආගමානුකූලව කියන එකට. නමුත් එහි අන්තර්ගතය ගත්තාම ඒවයි තියෙනවා ප්‍රේම සාහිත්‍ය, ප්‍රේමය පිළිබඳ. විශේෂයෙන් පුරූරුව සහ උරුවශීගේ ප්‍රේම කතන්දරය වෛදික වේද සාහිත්‍ය තමයි තියෙන්නේ. ඒකෙන් තමයි අපි පස්සේ මේ කාලිදාස ගත්තේ වික්‍රමෝර්වශී නාට්‍යයට වස්තු වෙන මේ පොදු කතන්දරේ. ඉතින් ඒ අර සෝමපානය කරනවා කියලා අහලා තියෙනවානේ. අපි සෝමපානය දෙන්නේ දෙවියන්ට. මොකද යාගහෝම පවත්තලා ලැබෙන විශ්‍රාන්ති අවස්ථාවේදී දෙවියන් සතුටු කරන්න ප්‍රේමය යොදාගත්ත ওই වගේ කතන්දරයක් ගායනා කළා. ඉතින් එතකොට පේනවා ඇත්තටම අපේ ජීවිතවලින් මේ ප්‍රේමය, ආදරය, ශෘංගාරාත්මක අවස්ථා අයින් කරන්න බෑ. අපි ඒවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒතර ඈත අතීතයේ සිටම මේ භාෂාවන්ගෙන් ලියවෙන මේ දේවල් ඒ ආගමික කෘතිවලිනුත් අයින් කරන්න උනේ නැහැ. බුදුදහම වෙනයි. බුදුදහම ලෞකික සුවය වර්ණනා කරනවා නෙවෙයි, ලෝකෝත්තර සුවය වර්ණනා කරන නිසා අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි වෛදික සාහිත්‍යයේ මේ හැතරම මුල් අවස්ථාව අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මහාභාරතය, රාමායනය, වීරකාව්‍යවල තියෙන්නේ ප්‍රේම වෘත්තාන්ත. ස්වර්ණමය යුගය, සංස්කෘත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියෝජනය කරන කාලිදාස, ශ්‍රී හර්ෂදේව, ශුද්‍රක මේගොල්ලන්ගේ නිර්මාණ ඇතුලේ තියෙන ප්‍රේමය. ඒකට හේතුව තමයි ප්‍රේමය නොමැතිව ඕනෑම දෙයක් අරගෙන යන්න බෑ. ඒක භාෂාවන් පැත්තක තියුවත් අපි ආදරෙන් දෙයක් කිව්වමනේ ළමයෙක් වුණත් අහන්නේ නේද? ආදරෙන් කතා කරාම හැමෝම අහනවා. කියලා දුන්නාම දෙයක් වටහා ගන්නවා. ඒක නිසා මේ සංස්කෘත භාෂාව මට දැනෙන විදිහට සංස්කෘත භාෂාව හරි ලාලිත්‍යපූර්ණයි, සුන්දරයි. එහි ඒ අන්තර්ගතය ගත්තාම ඒක ටිකක් කෙනෙකුට බරපාතල, බරසාර වැඩි. ඒක ගෙනියන්න හොඳම ක්‍රමය ප්‍රේමය. එකක් ඒකේ ප්‍රායෝගිකත්වය එතනයි තියෙන්නේ. නමුත් කවීන්, සංස්කෘත සාහිත්‍යයේන කවීන්, නිර්මාණකරුවන්
ප්‍රේමයත් ස්වභාව ධර්මයත් ස්ත්‍රියත් මේක තුනම එක සංඝටකයක් වුණා. ඒ සංඝටකයේ ඔස්සේ භාෂාව ව්‍යාප්ත කරන්න හොඳ උපාය මාර්ගයක්. එහිදී නිර්මාණකරුවන් හැම දෙනාම ප්‍රේමයේ අති උත්කර්ෂවත් අවස්ථාවන් තමයි නිර්මාණවලට ගත්තේ. ඒ උත්කර්ෂය කොච්චරක්ද කිව්වොත් සාමාන්‍ය ජීවිතයේ මිනිස්සුන්ට ළඟා විය නොහැකි ප්‍රේමය තමයි කතා කරන්නේ. හරියට උදාහරණයක් විදිහට කිව්වොත් කෙනෙක් කඳු මුදුනකට අරගෙන ගිහිල්ලා එක පාට අත්හරිනවා. ඇතරියම කොහෙද අපි යන්නේ? අපිට හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා. ඒ වගේ මේ සංස්කෘත සාහිත්‍යයේ විශිෂ්ට ගණයේ නිර්මාණකරුවන් විශේෂයෙන් කාලිදාස අර ප්‍රේමය උත්කර්ෂයෙන් වර්ණනා කරලා ජීවිතේට දෙන අති සුන්දර අවස්ථා ප්‍රායෝගික ජීවිතේ හොයන්න බෑ. ඉතින් ඒවා කියවන නිර්මාණකරුවන්ටත් කියවන රසිකයන්ටත් පෞද්ගලිකව තම තමන්ගේ ජීවිතවලට මේවා බලපාලක් තියෙනවා. ඒක නිසා කසාද බඳින්නේම ගියාම කෝ මං හොයන ප්‍රේමය කියලා මගේ හිතනම් හොයනවා. කොහරි දැන් අපි සංස්කෘත ප්‍රේම සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරනකොට මේ ප්‍රේමණීය බව උතුරා ගලා හැලෙන සාහිත්‍ය තැනක් හොයාගෙන යනකොට අපිට සංස්කෘත සාහිත්‍යය නිතැතින්ම විෂය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ආචාර්ය ගාමිණී රත්නශ්‍රී ගුරුතුමන් වෙත මා යොමු වෙන්නට කැමතියි. දැන් ඉන්දියාව තුළ පිළිගත් භාෂා 20කට අධික ප්‍රමාණයක් ව්‍යවහාර වෙනවා. එහිම තැනකදී මේ සංස්කෘත භාෂාවට හිමිවන විශේෂත්වය සහ එහි අනන්‍ය බව පිළිබඳව තවදුරටත් අදහසක් අරගෙන අපිට පුළුවන් මාතෘකාවට ප්‍රවේශයක් හොයාගන්න. වචන මහත්මයා මෙහෙමයි. සාමාන්‍යයෙන් ಭಾರತೀಯ සමාජය තුළ අද නූතනයෙහි පවා සාමාන්‍ය සංස්කෘතය කියන සංස්කෘත භාෂාවට ලොකු තැනක් තියෙනවා. දැන් ඒක මම සාමාන්‍යයෙන් අත්දැකීමෙන්ම දන්නවා. දැන් දුම්රියක වුණත් සාමාන්‍යයෙන් ගමන් ගද්දී බ්‍රාහ්මණයින් වගේ අය මුණ ගැහුණාම සංස්කෘතයෙන් වචනයක් දෙකක් කතා කරනකොට දේවත්වයෙන් සලකන ස්වභාවයක් තියෙනවා. පුදුමාකාර සැලකිල්ලක් තියෙනවා. විශේෂයෙන් පිටරටියෙක් සංස්කෘත කතා කරනකොට ඒ රටේ ලොකු තැනක් තියෙනවා. ලොකු සැලකිල්ලක් තියෙනවා. දැන් බුද්ධ කාලයේ වන විට සාමාන්‍යයෙන් සංස්කෘතයට එච්චර ලොකු තැනක් තිබුණේ නැහැ. හේතුව ජීවමාන බසක් වුණාට මෙය ලියා තැබීම කෙසේ වෙතත් කටපාඩමෙන් යම් අර අපේ මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ කිව්වා වගේ සංස්කෘතය කියන එක වේද සාහිත්‍ය මූලික කරගෙන ඍග් යජුර් සාම අථර්ව කියන චතුර්වේදයන්ගේ සම්භවය නැත්නම් චතුර්වේදයන් ලියා තබන්නට උපයෝගී කරගත්තු එකක්. හැබැයි චතුර්වේදයන් වල එන දෑ බොහෝ විට සත්ව ඝාතන වගේ සම්බන්ධයෙන් සත්ව හිංසාව වගේ සම්බන්ධයෙන් වැරදි අර්ථකථන දුන්නා ආගමික ජීවිතවලට ඇතැම් විට දහස් ගණන් සතුන් මරලා ස්තෝත්‍ර ගායනා කරලා යම් යම් දෙවිවරු සතුටු කරන ඒ වගේ බොහොම දූෂිත විදිහේ මට්ටමක තිබිච්ච භාෂාවක් බුද්ධ කාලයේ වන විට. හැබැයි පසු කාලීනව ඒ බ්‍රාහ්මණවරුත් පැවිදි වෙන්නට පටන් ගත්තට පස්සේ බුදුහාමුදුරන්ගේ මේ පිරිසිදු දේශනාව සංස්කෘතයෙන් ලියා තබන්නට උත්සාහ කළා. එතකොට එවැනි පූජනීය බවක් සංස්කෘතයට මේ ආරූඪ වුණේ බොහොම පසුව. එතකන් සංස්කෘත කියන භාෂාව දැන් බුදුහාමුදුරුත් කිව්වේ සංස්කෘතයට නගන්නත් එපා. මොකද හේතුව මෙවැනි දේශනාවක් කිලුට වෙන්න පුළුවන් කියලා. ඒ වන විට යෝ ඡන්දසං ගෝරෝපේ බුද්ධ වචනං ආපත්‍ති දුක්ඛටස්ස. භික්ෂුන් වහන්සේලාට දුෂ්කෘතයක් දුකුලා ඇවතක් දුක්ඛටාපත්තියක් සිද්ධ වෙනවාය. වැරද්දක් කළා වෙනවාය. බුදුදහම වගේ දෙයක් මේ සංස්කෘත වගේ භාෂාවකට නැගීම තුල. හැබැයි තේරවාද බුදුදහම පාලියෙන් මාගධියෙන් ලියවුණාට පශ්චාත් කාලීනව අභියෝගාත්මක ලෝකයට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට සැකසුනේ මේ සංස්කෘතයෙන් ලියවුණු මහායානයේ හේතු කොටගෙන පසුව පූජනීයත්වයක් සංස්කෘත භාෂාවට ලැබුණා. ඒ පූජනීය බව තවමත් තියෙන සාමාන්‍ය ඩෙඩ් ලැන්ග්වේජ් එකක් වශයෙන් දැන් මල භාෂාවක් වශයෙන් පාවිච්චි වුණාට යම් කොටසක් තවමත් පාවිච්චි කරනවා සංස්කෘතය ඉන්දියාව තුළ. හොඳයි දැන් ඇත්තටම දැන් අපි දැන් සාහිත්‍ය වංශය කියවාගෙන එනකොට ශ්‍රී චක්‍රවර්ති මහත්තයා දැන් අපි වීර කතා අහනවා. ඊට පස්සේ දැන් ප්‍රේම කතා වීර කතා මේවා අහගෙන එනකොට
මේවයි ඇතුළේ තිබුණු ප්‍රේමණීය බව වගේම සෙසු අනුශාංගික ලක්ෂණත් අපට මේ මාතෘකාවට ඇඳාගන්නට පුළුවන්. වේ විශේෂයෙන්ම සංස්කෘත සාහිත්‍ය භාෂාවක් විදිහට ගත්තාම එහි තියෙන ප්‍රමුදිත ලකුණු මහාචාර්යතුමිය කියපු විදිහට හමුවන්නේ මේ ප්‍රේමණීය බව හරහා. ඉතින් ඔබතුමාට ආරාධනා කරනවා මේ මාතෘකාවට බිම්පලසක් එලාගෙන අපිට අපේ මාතෘකාවේ ඇවිද යන්න ගමන් පතයක් නිර්මාණය කළ දෙන්න. අජිර මට හිතෙන විශේෂයෙන්ම මේ පළමුව මම හිතන්නේ මහාචාර්ය සුනිත්‍රාගෙන් ප්‍රාචාර්ය ගාමිණීගුත් අවසරයි මේ අපි මම ප්‍රමුඛ සාහිත්‍යයේ යෙදෙන කෙනෙක් විදිහට මගේ ලාලා ආසාවක් තියෙන ඕනේ කියලා විශේෂයෙන්ම ඉතින් මම හිතන්නේ භාව බන්ධිත භාෂාවක් විදිහට සංස්කෘත සාහිත්‍ය අපිට විශාල බලපෑමක් කරනවානේ. දැන් ආචාර්ය ගාමිණී කිව්වා වගේ පාලි භාෂාව අපේ පූජනීය බස වුණත් අපේ හද භාෂාව විදිහට බොහෝ විට අපි සංස්කෘත භාෂාව අපේ මේ පපු මඩලේ දෝංකාර දෙන භාෂා විශේෂයෙන්ම නිර්මාණකරුවන්ට විශේෂයෙන්ම ඒක විශාල බලපෑමක් වෙන මම ඒ ගැන හිතන මෙන්න මේ පැත්තෙන් මම වෙන විදිහකින් හිතනවා ඇයි එහෙම උනේ කියන එක. ඇත්ත වශයෙන්ම දැන් භාවිත භාෂා කොපමණ තිබුණත් භාරත කලාපයේ ඉඳලා ඊට සමෙදිනු බෞද්ධ කලාපයට සංස්කෘත භාෂාව අත්හරින්න බැරි වෙනවනේ. විතක අපේ එක නිකාය එක ධර්ම ප්‍රවාහයක් විසින් සංස්කෘත භාෂාව ඔසවා තබන්න සිද්ධ වෙනවා මහායානිකයන්ට. ඒ ගුණය මොකක්ද කියන එක මම හිතන්නේ යන ඉතින් ඒකෙදි මම හිතන්නේ අර හදබන්දිත භාවය කියන්නේ ඊටාම මේ මට සිලිටුව කියන වචනේ කියනකොට අපි හිතේ ඒක මේ ගැඹුරටම අපේ කියන්නේ හද අගිස්සටම ස්පර්ශ කරන්න පුළුවන් භාෂා මූලයන් සංස්කෘතික භාෂා සාහිත්‍ය තුළ අපිට හම්බ වෙනවා. මම හිතන්නේ ඒකම බලපානවා අපිට මේ නිර්මාණ ආවේශයන් පුපුදු කරන්න. නිරන්තර ආවේශයන් අපි තුළ ප්‍රමෝදයන් කරන්න මේක බලපෑනවා. මේ මහාචාර්ය සුනිත්‍රා ඉදා වැදගත් දෙයක් මේ භාවිත ජීවිතේ ලබා ගන්න බැරි ප්‍රේම මනෝරාමයක් අපි තුළ මවනවා. ඒ හින්දා මම කියන්නේ ප්‍රේමයේ ඒසා පූජනීය කරන්න. ඒසා පූජනීය අර්ථයක් නංවන්න කිසියෙකුට බැරි වුණා. ඒ හින්දා මං හිතන්නේ මේ ඒකම වෙනවා සංස්කෘත වගේ සාහිත්‍යයක් අද අපි මල භාෂා ගොඩට කෙසේ දැම්මත් භාවිත කරන්න අධ්‍යයනය කරන්න සිද්ධ භාෂා බවට පත්වන්නේ මානව භාෂා කෝෂාගාරයේ භාව බන්ධිත වචන ආඛ්‍යානයන් තියෙන ඇත්තටම සංස්කෘත භාෂාවේ මට නම් දැනෙන්නේ ඒ තුලින් අර්ථයක් නෙවෙයි ග්‍රන්ථ ගණනාවක් උපදව ගන්න පුළුවන් තරම් එක වදනක් විසින් දෙන හැඟුමන් හරිම සුවිශේෂ තත්ත්වයක්. ඒකේ හින්දා මම හිතන්නේ වෛදික සාහිත්‍ය තුලින් සුභාදහම විචිත්‍රණය කරන්න දරන උත්සාහයේ සුමට අංගේ ඊළඟ අවදී විදිහට ඇතිරිලා යනවා මිනිස්සුන්ගේ භාව විචිත්‍රත්වය ප්‍රේමය ඔස්සේ කියන දරන උත්සාහය තුළ මම හිතන්නේ ප්‍රේමය විටක දර්ශනයක් ලෙසත් ප්‍රේමය විටක භාවයක් ලෙසත් එසෙම ප්‍රේමය විටක ජීවිතයක් ලෙසත් අවසානයේ ප්‍රේමය දේශපාලනයන් ලෙසත් වියමන් බදින සංස්කෘත සාහිත්‍ය අපෝට පුළඟ ළඟ දැන් උදාහරණයකට ගත්තොත් අපි දන්න හැම සාහිත්‍ය ප්‍රේම කාව්‍යයකම ඓතිහාසික නිමිත්තකින් තමයි පපදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක පෙරලා ಭಾರತ මහා දේශපාලනාඛ්‍යානය ගොඩනගන මේ සම්ප්‍රදාය බවටම සංස්කෘත සාහිත්‍ය ප්‍රේමය භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ භාෂා මේ අධිග්‍රහිතත්වය ඇති වෙන්නේ මට හිතෙන්නේම මිනිස්සු මුල් යුගයේ ඉඳලා මිනිස්සු දිරාන්තරයෙන් උත්සාහ කරන දෙයක් තමයි තමන්ගේ හෘදේ අපි කියන්නේ හද රිද්මය කියලා එකක් තියෙන මේ රිද්මයට දෙන්න පුළුවන් වූ වදන් කලාව සංස්කෘත සාහිත්‍ය කියලා මට හිතෙන එක මෙපමණ අපිව මනෝරමණීය විතරක් නෙවෙයි අපිව සජීවී කරනවා විතරක් නෙවෙයි අපිට අත්හල නැකි භාවයක් ජනනය කරලා තියෙන්නේ ඒකයි කියලා මම හිතන්නේ. මගේ ඇත්ත වශයෙන්ම කියන්නේ මේ හෘද බන්ධිත භාෂාව සංස්කෘතය. ඇතරම මේ සංස්කෘත භාෂාව අපි අධ්‍යයනය කරන්න ඕන සහ එහි ප්‍රේම විෂයක කාරණාව තමයි අපේ අද මාතෘකාව. හැබැයි භාෂාවක් විදියට සංස්කෘත භාෂාව උත්කර්ෂයට නගනවා ඔබ තිදෙනාම. මම හිතන්නේ එතනින් අපිට එහාට පනින්නට පුළුවන් මේ ප්‍රේමය කියන විෂයට. තම හරි ලස්සන වචනයක් පාවිච්චි කරා සුජිත් අක්කරවත්ත මහත්තයා මේ භාව බන්ධිත භාෂාවක් කියලා. මොකද ප්‍රේමය කියලා කියන්නේ හැඟීමක් නම් එය බන්ධනය කර තබන්න, එය බැඳ තබන්න පුළුවන් භාෂාත්මක ලක්ෂණ සංස්කෘත භාෂාවේ තියෙනවා. ඇයි එහෙම අපි කියන්නේ කියලා මම මහාචාර්යතුමියකින් විමසනවා.
මේ ඇත්තටම ඔයකට කාරණාව පදනම වැටුනේ නාට්‍ය ශාස්ත්‍රයෙන්. මුල් කාලීනයේදී මුල් භාරතයේ විචාර සිද්ධාන්ත පහළ වුණා. ඒ විවිධ විචාර සම්ප්‍රදායන් ආව. අලංකාරවාදය, ධ්වනි, ඖචිත්‍ය නේද මේ රීති අන්තිමට රසවාදය. ඒ රසවාදය ලිව්වේ භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයෙන්. එතන භරත මුනි කිව්වහම එක්කෙනෙක් නෙමෙයි මුනිවරු 100ක් දෙනාෙක් වෙලා ලියපු කෘතියක් භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ චැප්ටර්ස් මම හිතන්නේ පරිච්ඡේද 36ක් සමහර ඒවා 33ක් එහෙම තියෙන ලොකු ග්‍රන්ථයක්. ඉතින් ඒ නාට්‍ය ශාස්ත්‍රයේම තියෙනවා අනිකුත් ධ්වනි, ඖචිත්‍ය හෝ ව්‍යංගය හෝ රීති හෝ මොනවා හරි අලංකාර ස්වභාවෝක්ති මේ සියල්ලම බලාපොරොත්තු වෙන්නේ අවසානයේ නිර්මාණයක රස භාවය ජනනය කිරීම, රස ජනනය. එහෙනම් ඕනෑම නිර්මාණයක අවසන් ඵලය විය යුත්තේ රස ජනනය කිරීම. ඒ රස ජනනය කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම සියල්ල මේ මුනිවරු එකතු වෙලා නාට්‍ය ශාස්ත්‍රය ලිව්වා. එතකොට කොහොමද අපි රස ජනනය කිරීම සඳහා භාවයන් මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මනුෂ්‍යයන් උපදිනකොට අරගෙන එන අපි ඒවට කියනවා නිසර්ග සිද්ධ භාව කියලා. නිසර්ගයෙන් අරගෙන එන මේ භාවයන් සන්තර්පණය කරලා රසත්වයට පත් කරන්නේ කොහොමද කියන එක භරත මුනි නාට්‍ය ශාස්ත්‍රයේ කතා කළා. ඒ නිසා තමයි සංස්කෘත භාෂාව යොදාගෙන මේ භාවාත්මක බව ඇති වුණේ. භාවයන් උත්කර්ෂයට පත් කිරීම සඳහා භාෂාව යොදා ගැනීම. ඒක අතිශය විශිෂ්ටාකාරයෙන් කළ භාෂාවක් තමයි සංස්කෘත භාෂාව. මට කාලය දෙනවා නම් හරි. එතකොට දැන් මේ කොහොමද මේ භාවයන් එළියට ගන්නෙ? හරිද? දැන් නිසර්ග සිද්ධ භාවයන් 8ක් ගැන කියනවනේ රති, හාස, ශෝක, ක්‍රෝධ, උත්සාහ නේද? බය කියලා. දැන් ඒ නිසා රතිය හැම කෙනා අපි හැමෝටම මේ භාවයන් 8ම තියෙනවා. ඒ 8 ඒ විවිධ අවස්ථාවන් වල කම්පනයට පත් වුණා. අපි හිතමු වයලීනය, සිතාර එක. ඒ තත් හරියට ටියුන් කරාම, සුසර කරාම කම්පනය ඇති වුණාම කොච්චර දුරට පරාසය වීදිලා යනවද නාදමාලාව. ඒ වගේ හදවතට නැගෙන භාවයන් කෙනෙක් පොඩි දෙයකින් සන්තර්පණය කරොත් මුළු සිරුරම හරියට ලී දඬුවක් දවා අලු කරන්න ආසේ මුළු සිරුරම වෙලා ගන්නවා. අන්නේ වෙලා ගන්න හැඟීම කොහොමද රසිකයන්ට රැගෙන යන්නේ? ඒකයි නාට්‍ය ශාස්ත්‍රයෙන් කතා කරන්නේ. එතකොට මේ විභාව, අනුභාව, ව්‍යභිචාරී භාව, සංයෝග, රස නිෂ්පත්ති. විභාව, අනුභාව, ව්‍යභිචාරී භාව එකතු වෙලා තමයි රසය ඇති වෙන්නේ. දැන් අනුභාව ගණේලා සැලකෙන මේ හදවතින් නැගෙන මේ භාවයන්ට උත්කර්ෂයට පත් කරන්න තව අනුභාව ඕනේ. එතකොට මොනවාද? ආලම්බන විභාව, උද්දීපන විභාව එකතු වෙන්න ඕන මේ හදවතේ නැගෙන භාවයන් උත්කර්ෂයට පත් කරන්න. ඒ ආලම්බන විභාව කියන්නේ තමන්ගේ අවට ඒ අදාළ හැඟීම උද්දීප්තියට පත් කරන. දැන් සාස්වරයට අපි සිතාරගේ ප්‍රධාන තත් ටියුන් කරනවා නම්, වයලීනය ටියුන් කරනවා නම්, ඒ වගේ එක සානේ පරිසරයේ තියෙන. ඒ වගේ ප්‍රේමීන්ට හරි ප්‍රියයි වර්ෂා කාලය. එතනින් ගියාම රාත්‍රිය, සඳේලිය මේවා හරි ඒවෙන් තමයි ප්‍රේමය නැමැති භාව තීව්‍රත්වයට පත් වෙන්නේ. ඒක නිසා අන්නේ සංස්කෘත සාහිත්‍ය මෙන්න මේ අනුවයි ගමන් කරේ. නාට්‍ය ශාස්ත්‍රයේ අනුවයි ගමන් කරන ආලම්බන කියන්නේ එල්බ ගැනීම, යමක් අල්ලා ගැනීම. එතකොට කොහෙද අල්ලගන්නේ? මගේ හිතට නැගුණ රති නැමැති ස්ථායි භාව හෝ ශෝක නැමැති ස්ථායි භාව හෝ එයට අවශ්‍ය කරන කම්පනය ඇති කිරීමට අවට පරිසරයේ මොනවද ඒ සාධක? ඒ සාධක නිර්මාණය කිරීම නිසා අර කියන ලස්සන ඇති වුණා සංස්කෘත සාහිත්‍යයේ, සංස්කෘත භාෂාවේ නිර්මාණවල. එතකොට අන්නේ දැන් උදාහරණයක් ද ශාකුන්තලා කාලිදාසගේ අභිඥාන ශාකුන්තලේ දුෂ්මන්තත් ශකුන්තලත් තරුණ තරුණියන් ඒගොල්ලන් ප්‍රේමයෙන් වෙලෙන යෞවනයන් දැක්ක දර්ශනයෙන් සිත කම්පනයට පත් වෙනවා. ඒ දෙන්නගේම රති භාව තමයි ප්‍රහර්ෂයට පත් වෙන්නේ, කම්පනයට පත් වෙන්නේ. ඒ සඳහා අරාවට මාලනී ගංයුර, සුලං හමායේම මල් පිපිලා තියෙන කෝකිල කූජනය මේ ඔක්කොම ආලම්බන විභාව. ඒ ඔස්සේ තමයි උද්දීප්තියට පත් වෙන්නේ හදවතේ නැගෙන හැඟීම් සමුදාය. ඒ හැඟීම් සමුදාය නැගුණාම අර සාත්වික භාව මොනවාද අපි කියන්නේ මූණෙන් ඉරියව් වලින් පෙනෙන භාවයන්. දැන් කෙනෙකුගේ හැඟීමක් පිටතට පේන්නේ ඇත්තටම මූණේ ඉරියව් වලින්.
හාව භාව ලීලා ශෝභා කාන්ති දක්වති කියලා කියනවා ප්‍රේමයෙන් උත්කර්ෂ වූ හැඟීම් ඇති කෙනා. ඒවා ඉතින් උගන්වන්න නම් ඕනේ නැහැ කාටවත්. ඇත්තටම ඒවා නිසර්ගයෙන්ම විශේෂයෙන් ස්ත්‍රී පාර්ශවයට ලැබෙන දේවල්. නේද? තරුණයෙක් ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ ඒවා උගන්වන්න ඕනේ මේ ස්වභාවයෙන් ලැබුණ දේ නිසා. ඉතින් ඒ බලන්න කොච්චර මිනිසාගේ ස්වභාවයෙන් ලැබුණ සුන්දර හැඟීමක් කොහොමද භාෂාවට නගලා තියෙන්නේ. ඒ සඳහා කර විශිෂ්ට ගානේ නිර්මාණ සංස්කෘත සාහිත්‍යයෙන් එළි දැක්කේ මෙන්න මේ නාට්‍ය ශාස්ත්‍රයේ පසුබිම නිසා. ඒ නාට්‍ය කලාවට ලිව්වා වුණාට ඉතින් දැන් නාට්‍ය කලාවේ අභිප්‍රාය වෙනුනේ එතකොට රස ජනනය කිරීම. ඒ රස સિદ્ધාන්තයේ සමස්ත කලා ශාස්ත්‍රයේටම පොදු ධර්මතාවයක්. ඉතින් අපි අදත් කරන්නේ රස භාව ජනනය කරන එක. නිර්මාණ කතා කිරීමෙන් නිර්මාණ සහෘදයාන්විත ගෙනියාමෙන් ඒ කරන්නේ ඒකද මේ රසත්වයට පත් වෙනවායි කියලා කියන්නේ රසික සිත් චමත්කාරයට පත් වීම. දැන් චමත්කාර කියන එක තේරෙන්නේ නැතුව ඇති. රස කියන එක සමහරට කෙනෙකුට දැනුණට කියා ගන්න බැරුව ඇති. අපි හිතමු රස කෑමක් කෑවම සමහරවිට වචන නෑ කියන්නේ ඒක ගැන. චක් කරෝති තීති චමත්කාරා. එතකොට දැන් මේ වචන නෑ. ඒතර මේ වචන නැතිකම ඔක ඉංග්‍රීසියෙන් කියන්නේ beautiful කියලා. beautiful. ඒක beautiful කිව්වට පස්සේ ඉන්හිහාට මුකුත් නෑ. සමහර වෙලාවට හොඳ ගීතයක් ඇහුවාම අපි S2 වහගෙන කඳුළු බින්දුවක් එළියට එන වෙලාවල් තියෙනවා. කියන්න වචන නෑ. කියන්න වචන නෑ කියන්නේ ඇත්තටම ඔබ විඳීමක්. ඔබ හොඳ රසිකයෙක්. එතන වචනයට නගන්න බෑ යම් කිසි හැඟීමක් ඇතනම හරි අමාරුයි. දැන් ඇත්තටම මේ භරතමුනි පඬිතුමාගේ නාට්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ධනංජය පඬිතුමාගේ දශරූපය වගේ කෘතීන් වෙන්න පුළුවන්. මේ උත්කර්ෂයට නගමින් මේ අර භාෂාවේ තියෙන ඉතාම සියුම් තැන් අල්ලමින් ප්‍රේමය පිළිබඳව අලුත් පාඩම් අපට කියා දෙනවා. මොකද ප්‍රේමණීය බව පිළිබඳව කියා දෙන පාඩම් අලුත් වෙන්නට ඕන, නැවුම් වෙන්න ඕනට හැමතිස්සෙම. මොකද කියවපු දේ තවත් කෙනෙක් කියවනකොට වෙනස් හැඟීමක් දනවන ආකාරයෙන් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ලක්ෂණය අපි කොහොමද මේ කෘතීන් සහ මේ ලියමන් ඇතුළෙන් හොයාගන්නේ සංස්කෘත සාහිත්‍යයේ? සාමාන්‍යයෙන් දැන් අර කීමටත් කියන්නේ සමස්ත සංස්කෘතිනා ජනනී කියලානේ. මොකද ලෝකේ සියලුම සාහිත්‍යයන්ට මූලික වෙන හේතු වෙන ඒ කියන්නේ මේ සියලු සංස්කෘතීන්ගේ මව වශයෙන් තමයි සැලකන්නේ. සියලු සාහිත්‍යයන්ට පදනම වෙන ඒ කියන්නේ ලෝකේ ඒ කියන්නේ සංස්කෘතීන්ගේ මව වශයෙන් තමයි සංස්කෘතය කියන එක සැලකන්නේ. දැන් ගොඩක් දුරට සංස්කෘත සාහිත්‍ය සංස්කෘත භාෂාව කියන එක උපයෝගී කරගත්තා. ඒ භාෂාවෙම තියෙනවා ඇත්ත වශයෙන්ම හරි පණ ගැන්වුණු ගතියක්. හරි ජීව ගුණයක්, ජීව වායුවක්. ඒ කියන්නේ වෙනත් බොහෝ භාෂාවලට වඩා මෙහි වචනවලම තියෙනවා හරිම මේ හිතා ගන්න බැරි ජීව ගුණයක්. ඒ කියන්නේ මේ අනුප්‍රාස ගුණය කියලා අපි එක පැත්තකින් කියන්නේ. හරිම මේ හිතා ගන්න බැරි වචනෙන් කියන්න බැරි තරම් ජීව ශක්තියක් තියෙන මේ වචනවල. දැන් අත වශයෙන්ම වජිර මහත්මයා වැඩි ඕනේ. දැන් ප්‍රේමය හා සම්බන්ධයෙන් අපි කතා කරනවානේ. දැන් අපි ගත්තොත් ව්‍යාකරණය පවා උගන්වන්න ඒ ජීව ගුණය සම්බන්ධ කරගත්ත සංස්කෘතේ. දැන් මට මතක් වෙනවා සංස්කෘත භාෂාවේ ව්‍යාකරණය තුල එන ව්‍යාකරණාංගයක්නේ උපසර්ග කියන එක. දැන් පාලියේ තියෙන උපසර්ග 20ක් ඒකෙන්ම තමයි සිංහලට ඇවිල්ලා තියෙන්නේ උපසර්ග 20 ප්‍රප. දැන් ඕක සංස්කෘතෙන් ඒ 20 කියන්නේ හරි ලස්සන සෞදමක් විදියට තාල්ලතුව කියන්නේ. ප්‍රප රාප සම්මන්වව නිර්දුර භිව්‍යදි සූදති භිප්‍රති පර්ප ය උප ආ ඉති වින්සති රේව සකේ උපසර්ග ගණක් කතිතක් කවින. කවින් විසින් මේ උපසර්ග 20 කියපු ආකාරය කඩපාඩම් හිටනෝ බොහොම ඉක්මනට. නැත්තම් අර 20 වෙනවා කියන්න ගියා නම් ඇත්ත වශයෙන්ම අපිට පාඩම් හිටින්නේ නැහැ. බොහොම පහසුවෙන් පාඩම් කරගන්න පුළුවන් මේ විදියට කියවහම. දැන් අර ඒ වගේ මම මේ කිව්වේ මේ භාෂාවේ තියෙන සංස්කෘත භාෂාවේ තියෙන ජීව ගුණය. ඒතකොට ප්‍රේමයනේ ඉතින් බොහොම ලෝකයේ ඉස්සරහට යන්නේ අපේ සාමාන්‍ය ජීවිත ඉස්සරහට යන්නේ ප්‍රේමය තුළනේ. එතකොට ලෝකයට ලෞකික ලෝකයට ඊටාම වටිනාම දේ තමයි ප්‍රේමය, ආදරය කියන එක. එතකොට ඒ ප්‍රේමය හා සම්බන්ධයෙන් යම් යම් විෂයීය කරුණු
ඊටාම චමත්කාරය දනවන විදියට මේ සංස්කෘත භාෂාවෙන් නිර්මාණ කරලා තියෙනවා. අපේ මහාචාර්යවරිය කිව්වා මේ අර චමත්කාරයේ පිළිබඳව දැන් සාමාන්‍යයෙන් රස කැවිල්ලක් අපි කටට වැටෙනකොට චහ නියමයි කාලා තලු මරනවනේ. ඒකෙන්ම තමයි චමත්කාරය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. චච්ච කරෝති තීති චමත්කාරා. චක්චක් කියන හඬ නැගින නිසා තමයි මේ චමත්කාරය කියලා කියන්නේ. දැන් සංස්කෘත භාෂාවෙහි ඒක ඊටාම රමණීය විදියට යොදන. දැන් මට මේ මතක් වෙනවා අස්සගෝස හාමුදුරුවෝ මහා කාව්‍යයක් ලියනවා සෞන්දරනන්ද මහා කාව්‍ය කියලා. සංස්කෘත නිර්මාණවල මහා කාව්‍ය හෝ වෙනත් නිර්මාණවල ඉතාම ඉදිරියෙන් තියෙන විශිෂ්ටතම නිර්මාණය තමයි සෞන්දරනන්ද මහා කාව්‍ය. දැන් කාලිදාසයන්ගේත් ගුරුවරයෙක් තමයි අස්සගෝස හාමුදුරුවෝ කියලා කියන්නේ. එතකොට ඉතාම ඉහළ ගණයේ නිර්මාණ උන්වහන්සේගේ තියෙන. දැන් විශේෂයෙන් මේ වෙලාවේ මට මතක් වෙනවා අර නන්ද කුමාරයා එක්කගෙන යනවනේ ජනපද කල්යාණියගෙන් වෙන් කරලා යන් ඊට වඩා ලස්සන සුන්දරියන් සිටිනවා අප්සරාවන් සිටිනවා කියලා දිව්‍ය ලෝකයට. මොකද තමන්ගේ මලනුවන් සංසාරේම ගොඩ ගන්න තමයි මේ ප්‍රේමයෙන් ගලවන්න ලෑස්ති වෙන්නේ. අරගෙන ගිහිල්ලා දිව්‍ය අප්සරාවන් පෙන්නනවා. ඔය ගියාය බුදුහාමුදුරුවොත් එක්ක මාව අතහැරලා ගියා කියලා දැනුණු වහා ජනපද කල්යාණිය අඬා වැටෙන අවස්ථාව නිරූපණය කරන්නේ චිත්ත රූප මවනවා. සංස්කෘතයේ භාෂාව නොදන්නා කෙනෙකුට වුණත් මෙන්න මේක වෙන්නේ නැති මේ කියන්නේ කියලා මේ හඬෙන් මේ අනුප්‍රාස ගුණයෙන් ධ්වනියෙන් අපිට චිත්ත රූප මවනවා. සංස්කෘත දැනගන්න ඕනේ නැහැ. ඒත් වශයෙන්ම හිතනවා මේක වෙන්නේ නැති මේ කියන්නේ කියලා. බලන්නකෝ රුරෝද මම්ලව් විරුරාව ජග්ලව් බබ්‍රාම තස්තව් විලලාප දද්‍යව් චකාර රෝසං විචකාරේ මාල්‍ය චකර්ත වස්ත්‍රං විචකර්ත වස්ත්‍රං. අඬා වැටුණලු හරියට සියල්ල කඩා වැටිච්ච කෙනෙක් වශයෙන් සියල්ල බිඳ වැටුණු කෙනෙක් වශයෙන් ප්‍රේමයෙන් ආතුර වෙලා අඬා වැටුණලු සිහි මූර්ඡා වෙලා හරියට අන්තිමට රුරෝද මම්ලව් විරුරාව ජග්ලව් බබ්‍රාම තස්තව් විලලාප දද්‍යව් විලාප දෙන්න පටන් ගත්තලු. චකාර රෝසං විචකාරේ මාල්‍යං තම ඉන බැඳි කර බැඳි මල් මාලා වගේ දේවල් ඔක්කොම ගලවලා වීසි කරලා දාලා චකර්ත වස්ත්‍රං විචකර්ත වස්ත්‍රං. බලන්නකෝ වස්ත්‍රය ගලවලා ඇඳි වත ගලවලා කරකවකව ඇඬුවා කියලා කියන්නේ. ඒ කියන්නේ සිහි මූර්ඡා වෙච්ච අවස්ථාව සිහි නැතුව වගේ අඬා වැටුණා කියලා කියන්නේ. දැන් චකර්ත වස්ත්‍රං විචකර්ත වස්ත්‍රං සංස්කෘත නොදන්න කෙනෙකුට උනත් ඒ රිග්මයෙන් හැදෙනවා මෙන්න මේක වෙන්නේ නැති මේ කියන්නේ කියලා. ඒ වගේ පුදුම ජීව ගුණයක් මේ සංස්කෘත භාෂාවට තියෙන. ඒ නිසා තමයි මට මතක් වෙනවා මේක හරි අවශ්‍යයි මේක කියන්න. මං හිතන්නේ ඍෂි වාක්‍යයක් වගේ සංස්කෘතය පිළිබඳව සංස්කෘත භාෂාව පිළිබඳව අපේ පාඨක ජනතාවට යම් පෙළඹවීමක් ඇති කරන්න මේක ඉගෙන ගන්න ඕන කියලා නිර්මාණකරණයේදී ඊටාම ශ්‍රේෂ්ඨයි. මං දන්නවා දැන් අපේ සුනේත්‍රා කංකානම්ගේ මහාචාර්යතුමිය සාමාන්‍යයෙන් ඊටාම හොඳ මට්ටමක ඉන්නවා. සැලකිය යුතු මට්ටමක ඉන්නවා. ඒ මට්ටම විශේෂත්වයක්. ඒ විශේෂත්වය මම දකින්න වෙන කිසිවක් නිසා නෙවෙයි සංස්කෘතයෙන් තමයි පණ ගැන්නුනේ ඔප්නැන් උනේ. නිකම්ම සිංහල විතරක් ඉගෙන ගත්තා නම් මෙතුමිය මෙච්චර අපිට වටින කෙනෙක් විදියට පේන්නේ නැහැ. මෙතුමියගේ කතාව බලන්නකෝ. සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තාවක් උගත් කාන්තාවක් සම්බන්ධයෙන් මෙවැනි චතුර විදියේ කතනයක් මම දකින්නේ නැහැ බොහෝ අයගෙන්. ඒ කතනය පෝෂණය වුණේ මොකෙන්ද? මේ සංස්කෘත ටිකක් කටගාගත්තු නිසාවෙන්. මේක හොඳ පෙළඹවීමක් ඇත්ත වශයෙන්ම මට මතක් වෙනවා වජිර මහත්මයා අපේ කුමරතුංග මුනිදසුන් මේ කියලා තියෙනවා මේ ශික්ෂක වෘත්තිය කියන ග්‍රන්ථයේදී මෙන්න මේ වගේ කතාවක්. මේ පාඨක ජනතාවට මේ සංස්කෘත භාෂාව ඩිංගක් ඉගෙන ගන්න කියලා පෙළඹවීම න්‍යායකට පෙළඹවීමකට මම මේ කියන්නේ. සිංහල ශික්ෂකයා විසින් පුරාණ භාෂාවක්ද උගත යුතුය. මේ සඳහා තෝරාගත යුත්තේ සංස්කෘත භාෂාවයි. බුද්ධිය පළල් කිරීමට, ගැඹුරු කිරීමට, තියුණු කිරීමට, වචන ශක්තිය උසස් කිරීමට මේ තරම් හේතු වන අන්‍ය භාෂාවක් නැත. භින්න රුචි වූ ලෝකයේ කවර රුචියක් වුවද සපයා දීමට සංස්කෘත සාහිත්‍ය පොහොසත් වේ. ඒ තරම් රමණීයය. සිංහල ශික්ෂකයා දුටුදුටුවන් වඳිනා තරම් දීන භාවයට පැමිණීමට මහත්ම හේතුව සංස්කෘතය නොදැන්ම යයි කිවද
අයුතු නොවේ. සංස්කෘත ඥානයට කොඳුයට පේලිය ඍජු කිරීමට පුදුම ශක්තියක් ඇත්තේය. උදාර භාවය එහි විශිෂ්ට ඵලයකි. එහෙයින් සිංහලයට දෙවැනි කොට සිංහල ශික්ෂකයා විසින් උගත යුත්තේ සංස්කෘතයමයි. බලන්න. දැන් අද අපේ නිර්මාණකරණයේ යෙදෙන අය දැන් අපේ සුජිත් චක්‍රවර්ත සූරීන්ගෙනොත් ඒ විශේෂත්වය මම දකිනවා. එතුමා පන්සල් වල අකුරු කරලා ආමුදුරු ආශ්‍රයෙන් ඊටාම යම් මට්ටමක පාලි සංස්කෘත උගත් කෙනෙක්. එතුමාගේ කතනේ හෝ ඒ වගේම ලියන දේ වුණත් යම් ජීව ගුණයක් දකිනවා මම. ප්‍රාණ වායුවක් දකිනවා. ඒ කියන්නේ හිතාගන්න බැරි මේ අනුප්‍රාසයක් යොදන වචනවල වදන් පෙළේ තියෙනවා. දැන් කතාවෙම හැඟුණා නේද? ඒ සංස්කෘතයේ තියෙන බලපෑම. ඒ වගේ භාෂා යම් ප්‍රමාණයකට හරි අතගාලා කටගාගත්තු එකේ විපාක. දැන් බලන්න වජිර මහත්මයා අපේ මේ රටේ නිර්මාණකරණයේ ඉදිච්ච අයගේ ජීවමය ශක්තිය තියෙන පවතින ජීවත් වෙන නිර්මාණ කා තුලද තියෙන්නේ කියලා. චන්ද්‍රශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගීත 100කට වැඩිය ලියලා නැහැ. නමුත් උඩග රැව් දෙනවා කිසිම ගීයක් අහක දාන නැහැ. ඉහළම තලයේ තියෙන ඒ හැම ගීයක්ම. ඊළඟට යම් යම් අය 100,000 ගණන් නිර්මාණ කරනවා. ඒ නිර්මාණ වලට වඩා කොයිතරම් ඉදිරියෙම තියනවද කියලා බලන්න. අපේ සරච්චන්ද්‍ර සූරීන්ගේ මනමේ වගේ නාට්‍යයක් ගත්තාම දහස් වත නැරඹුවද අපිට නවමු බවක් හැමදාම එනවා. දහස් වතාවක් නරඹන්න පුළුවන්. කොයිතරම් නිර්මාණද දහස් වතාවක් නරඹන්න පුළුවන්. අනේ එක වතාව නරඹුවමත් හිතෙනවා අයියා අපරාධනේ මේ කාලේ කියලාත් නේ. දෙවතාවක් බලන්න හිතෙන නිර්මාණ අපේ කොයිතරම් අඩුවෙන්ද බිහි වෙන්නේ. ඒ සංස්කෘතය නිසා එතුමා පාලිය පිළිබඳව ආචාර්යවරයෙක් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් අරගෙන විශ්වවිද්‍යාලයට ආචාර්යවරයෙක් වශයෙන් බැඳුනේ පාලිය උගන්වන්නයි. නමුත් පසුවයි සිංහල මහාචාර්යවරයෙක් බවට පත්වන්නේ. එතුමා අරතරන් අපේ තුල ජීවත් වෙන්නේ සජීවී ගුණය එතුමා තුල තියෙන්නේ. මං හිතනවා ප්‍රාචීන භාෂාවලින් පාලිය සංස්කෘතිය වගේ භාෂාවලින් ආභාසය ලැබපු අධ්‍යාපනයක් ලැබපු නිසා. ඇත්තටම සංස්කෘත භාෂාව පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගත්තා. දැන් සංස්කෘත භාෂාවේ තියෙන ප්‍රබලත්වය පිළිබඳව සෙසු භාෂා හා සසඳා බැලීමේදී සංස්කෘත භාෂාවේ තියෙන ජීවගුණය පිළිබඳව, එහි තියෙන අලංකාර ලක්ෂණ පිළිබඳව, රසත්වය පිළිබඳව අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම භරතමුනි පණ්ඩිපරපුරේ අලංකාර ශාස්ත්‍රය පිළිබඳව කියව්වා. විස්තර සඳහන් කළා නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳව. දැන් අපිට හම්බ වෙනවා මේ ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයන්ගේ කාව්‍ය ශාස්ත්‍රය වගේ කෘති සුජිත් චක්‍රවර්ති මහත්මයා. එතකොට දැන් සොෆොක්ලිස් වගේ අයගේ කෘති හමු වෙනවා මේ අලංකාරය පිළිබඳව කියන තැන්වල. නමුත් මේ අපි බොහොම ළඟින් තියාගන්නේ භරතමුනි තුමන්ගේ නාට්‍ය ශාස්ත්‍රය. එහෙම නැත්නම් ධනංජය පඬිවරයාගේ දශරූපය වගේ කෘති වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මේ භාෂා නෑකම වෙන්න පුළුවන්. භාෂා හිතවත්කම වෙන්න පුළුවන්. දැන් අර මේ රසත්වය, රස ජනනය කියන කාරණයට ප්‍රේමණීය බව සංස්කෘත සාහිත්‍යයේ එකතු වුණු තැන් පිළිබඳව අපි සිහිපත් කරගෙන යනකොට අපිට තොරතුරු හොයා දෙන්න පුළුවන් මොන වගේ තැන් වලින්ද? එහෙම නැත්නම් එහි ගුරු කොට මුල් කොට තකන්නට පුළුවන් ස්ථාන මොනවද කියන කාරණය අපි හිමිහිට ලියාගෙන ඉස්සරහට යමු. ඔබතුමාට එහි ඒ අධීරේ සාකච්ඡාවට මුල පුරන්න ආරාධනා කරනවා. ඔව් ඇත්ත. මම හිතන්නේ මේ අපි අපේ හද ආශාවේ මුදුනේ තියෙන කෘති ගණනාවක් අත්දැකීම් මේකට අපිට ඒක බෙදා ගන්න ඉතාම වටිනා දෙයක්. මම හිතන්නේ අපි දිගහැරගමු මේක ඇත්ත වශයෙන්ම. මොකද ප්‍රේමයේ කියන්නේ සංස්කෘත සාහිත්‍යයෙන් අපිට හම්බෙන්නේ ප්‍රේමයේ උත්තරීතරත්වය වගේ මේ ආල වියෝගයෙන් තැවෙන එක කොයිතරම් අනුවේදනීයද. ඒ ලෝකේ තියෙන අමාසුව වගේම ලෝකයේ තියෙන අතිය දුක්ඛදායක වේදනාව කියන එක සංස්කෘත සාහිත්‍යයේ තියෙන ආල හැඟුම් සහ ආල සාහිත්‍යයෙන් තමයි ඇත්ත වශයෙන්ම හම්බෙන්නේ. ඉතින් අර ඔබ වගේ ආපු ඉතාම වැදගත් දෙයක් තිබුණා. අපි කාටත් මං හිතන්නේ මටත් ඒ ගැන දහසක් තියෙනවා. එක්තරම් ඇරිස්ටෝටල්ගේ ඉඳලා ග්‍රීක රෝම යුගයේ ඉඳලා අපිට ගලාගෙන එන න්‍යාය සිද්ධාන්ත සියල්ල තිබුණා. ඒවයි මේ අලංකාරවාදය සහ නාට්‍ය මේව ගැන මොනතරම් අදහස් තිබුණත් මම හිතනවා අපේ භාෂා නෑකම ජාන නෑකම කියන එකටත් වඩා මොකද ග්‍රීකයන්ටත් අපේ ජයනනාකම් තියෙන මේ එක වාහකයක එක යුගයක වැඩ කරලා තියෙනවා.
ඒගැන මේ සංස්කෘත භාෂාව එක දිව්‍යම භාෂාවක් ලෙස පුද්ද සිරිත්තකට ලක්වෙච්ච භාෂාවක්න එක පැත්තකින් එක මනුෂ්‍ය භාවයෙන් ඔබ්බේ රශිවරු අපට පේනෝ මහා ප්‍රේමකාවයක් වුණත් මෙතුමිකිවේ අභිඥාන ශාකුන්තලාවේ පවාම ඊශ්‍රීවරු ඇතුළෙන් තමයි දුෂ්මන්තතා සකුන්තලාගේ ප්‍රේම අන්දරය දිගෑරෙන්නේ එක ඇතුළ ඇත්තවශම ප්‍රේමය දිගැරෙන වගේ ඒ ශකුන්තලා සැදෙන ඉශිවරුන්ගේ අතර තියෙන චරිත ඇතුළෙන් මේක ගේන්නේ මංහිතන්නේ මේ ඇරිස්ටෝටල්ට වැඩිය බරතමුණි අපිට ලංවෙන්නේ කෙනෙක ගොඩක් විධාරණය කරගෙනම මෙතැට යන්න පුළුවන් හොද මම හිතන්න එක අපි මේ භාෂානෑකම ජානනෑකමටත් වඩාර මම මුලින් කියපු එක තමයි මේ භාවබන්ධිත භාවය කියන එක අපේ භාවයන් ඇතුළටම යන්න පුළුවන් වුණු හැකියාවක් එකට තිරමකක්දී හැකියාවගෙනක තමයි ඇත්තටම හිතන්න ඕන එක මම හිතන්න එක තමයි මනුෂ්‍යයා පවතින්නේ ආලය හා සරාගය මත කියන එක චින්තනාත්මකවම තේරුම් ගත්ත සාහිත්‍යයක් තමයි සංස්කෘත සාහිත්‍ය තියෙන අනිත් සියල්ලට මොද එක දේශපාන සිද්ධි හරි ඓතිහාසික සංසිද්ධිය ඇති ප්‍රතාපත්වය වීරත්වය සියල්ල ඉදිරිපත් කිරීමේ ගැන මුඛ්‍ය අරමුණු සියල්ල ගැටගහගත්තේ ප්‍රේමය කියන පොදු මහා සාධකය ඇතුළ. එක ලොකු විදියට බලපෑව මේ ප්‍රාණවත් බසක් සහ මේ හැඟීම් ජනනය කරන බස්සිරිතක් ඇති කරගන්න එක බොහෝ විදිට බලපෑව එකගෙන මේ අපි ඇතුළේ පුළුවත් මගට ආචාර ගාමිණී පැහැදිලි කරෙත් ඒකයි දැන් මෙතුමියගේ මුකරි භාවයට බලපාන්නේ මොකක්ද මේ අපේ භාෂාවට මේ බලපාන්නේ මොකක්ද සංස්කෘත කටගහගත්තොත් නැති පණක් නැති බලයක් කෙනවයි කියන එක මේ අපේ ස්වාමීන් වහන්සේලාට රටේ තියෙන බලය ඒකනේ ඔබ අපි වැනි පොනතරම් ගිහි සංවේදීකව මේකේ පිණුම් ගැහුවත් වැඩක් නැහැ හාමුදුරු කෙනෙක් ආපු ගමන් අපි ඉවරයි ඇත්ත වශයෙන් මේක නරක විදිහට කියන එක නෙවෙයි ඇවිල්ලා භාෂාව තුලින් ඇති වෙන මේ හැකියාව ඉතින් අපි අතෙන් දෙමු දැන් මම බැලුවා අපිට ආවොතින් දැන් මෙහෙම ගත්තොත් දැන් මම හිතන්නේ සංස්කෘත සාහිත්‍ය ප්‍රවර්ධනය කිරීමේ මහා දේශපාලන අනුරාගිකයා කනිෂ්ක රජතුමා ඒක අපි පිළිගන්න ඕන. මොකද කනිෂ්ක රජතුමා අති විශිෂ්ට සේවයක් කරා. ඔහුගේ උපදේශකය කරගත්තේ අශ්වඝෝෂ පාදය. ඒක මේ රටේ නෙවෙයි ලෝකේ හැම දේශපාලඥයෙක්ම නිමිත්තක් කොට සිහිගත යුතු ඉතා වැදගත් දෙයක්. අද කනිෂ්ක ලෝක ඉතිහාසයේ මහා ප්‍රතාපවන්තය විදිහට ඉන්නේ වෙන මේ කිසි හේතුවක් නිසා නෙවෙයි අශ්වඝෝෂ පාදයන්ගේ බලපෑම නිසා. ඔහු විසින් දිගහැරලා පවත්වා ගැන සංස්කෘත ඔහු මහා ලේඛකෙක් බව කවුරුත් දන්නවා. දැන් අපි ගත්තොත් ඔහුගේ මෙතුමිය සෞරානන්දය ගැන කතා කරලා මම විශේෂයෙන් කරේ බුද්ධ චරිත මහා කාව්‍යය කියන්නේ ප්‍රේමය විවරණය කරපු එක නෙවෙයි. ඒක සම්පූර්ණ ලෞතුරු රසය මුල් කරගත්ත සංස්කෘත මහා කාව්‍ය බුද්ධ චරිතය සම්බන්ධව. දැන් ඒ විනීමේ පවා ඊටාම මේ මූලික ලෞතුරු ගුණයට කිසිදු බලපෑමක් නොවන විදියට ප්‍රේම සාහිත්‍යයක් අශ්වඝෝෂපාදයන්න් පවා ගොඩනගන මට මේ වෙලාවේ මතක් වෙන මේ අශ්වඝෝෂපාදයන්ගේ බුද්ධ චරිත මහා කාව්‍යයේ තියෙන ඉතා වැදගත් මනරම් මම හිතන්නේ ඔබතුමිලට ඔබතුමාට මතකද දන්නේ මට යාන්තම් මතකයක් එනවා මේ පදය මොකද්ද මේ යසෝදරා කුමරිය හා සිද්ධාර්ථ කුමරුන් වහන්සේගේ මොකද මට ඇත්තටම මගේ ආදර සිරිත නම් ඉතින් මේ ප්‍රේමය ගැන මම පොතක් ලියුවා මට ලියන්න බලපෑ මේ වාක්‍ය මට තාම මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මට මේක උගන්වලා කියපු එක ඒකේ තියෙනවා උන්වහන්සේ මේක පරිවර්තනෙත් කරා මහානායක හාමුදුරුවෝ මේ මොකද එතන තියෙන්නේ මේ සඳ කුමුදුව වසි ආසින් වලාකුළුකුදු නොමතුව වැසි වැටේ මේ යසෝදරයි සිද්ධාර්ථයි කුමරු දෙදෙන හමු වෙන අවස්ථාවේ ඔවුන් දෙන්නගේ ප්‍රේමාලිංගනයක් මොකොත් කියන්නේ මේ පරිසර චිත්‍රයෙන් ඒක මොනතරම් වජිර වලාකුළු නොමැති අහසේ වැහි වහිනකොට ඒ තරම් සෞන්දර්යමය මන්දන ඒක වෙලක මට නම් ඒක සරාගී හැඟීමක් ජනනය කරන එක නැත්තම් විවෘත මහා පහන් හැඟීමක් දෙන දෙයක් සඳ කුමුදුව තියෙද්දි වලාකුළු නැති අහසේ වැහි කඳුළු වැටෙනකොට වැසි වහිනකොට හැන්න හැඟීම මං කියන්නේ ඒ කියන්නේ ඒ උත්තර ප්‍රේමය මේ අපේ භාවයන් ඇතුළේ තැම්පත් කරන්න ඒ තරම් අපූර්ව උදාහරණයක්. තවත් මේක අමුතුම උදාහරණයක්. මම හිතේ පස්සේ අර නන්දාමානගේ ගීතයකටත් බලපෙන වලාකුළු දුන්නොමෙති ආසේ මලානිකතරු කියලා සින්දුවක් කියන්නේ මේකේ බලපෑමෙන් වෙන්නේ නැති ඉතින් මං අදගෙන මේ වගේ ලෝතුරු දෙයක් පවා පැහැදිලි කරද්දී මේ සංස්කෘත සාහිත්‍යයේ නිබදව ආල හැඟුමක් දෙනවා.
මේ අපේ පූජනීය මහාචරිත දෙක දෙද්දී ආල හැඟුමක් දෙන. ඉතින් ඒක මං හිතන්නේ අභිදාන ශකුන්තලාවේ ඉඳලා සියලු අපි කතා කරන හැම තැනම අපිට මෙන්න මේක හම්බ වෙනවා. මේක මං ආයෙ මුලින් කියන ඔබහු ප්‍රශ්නයත් එක්ක සංස්කෘත ඍෂිවරු සහ සංස්කෘත සාහිත්‍ය බිහි වෙන්න බලපාපු වර්ගයපු වෛදික සාහිත්‍යයේ සිට මේ දැනගත්ත දෙයක් තමයි මානව සමාජයේ පවතින්නේ ප්‍රේමය හා සරාගය මතයි. ඒක ඇත්තටම අද තියෙන මේ ව්‍යාජ සදාචාරය නැමැති ඊනියා සලුව විසින් අපි ඔක්කොම රළු පරුෂ සැඩ පරුෂ වියලි දරදඬු වගේ කරලා තියෙන මේ මොහොතේ අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන තෙතෙත් ලතෙත් සෞන්දර්යාත්මක මිනිහෙක් බිහි කරන්න තියෙන අපේ ඇටමිදුළු අතර තියෙන ප්‍රමුඛම පුදුමහා භාවය. මම තව කෙනෙකුට මගේ ජීවිතය සාමුලින්ම පූජා කරන්නේ ආලය ප්‍රේමය මත. මේක සංස්කෘත ඍෂිවරු හරි අපූර්වට තේරුම් ගත්ත. මම හිතේ වෛදික ඍග්වේද වල අපිට පෙරීගෙන ඇවිල්ලා අවසානයේ සංස්කෘත ප්‍රේම සාහිත්‍යදී මේක ලගන්නාව අපිට ගෙනත් දෙන. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක අපිට මේ අපි දැන් නිර්මාණෝස්සේ මේ ආල හැඟුමන් විවරණය කරන ගාලා බලමු. මම හිතන්නේ ආල හැඟුමන් නිර්මාණ පාදකයන් විදියට ගනිද්දී ඍෂි පරම්පරාව මේක අර බුදුන් වහන්සේ එක පැත්තෙන් අවබෝධ කරගත්ත වගේ මං හිතන්නේ බුදුදහම වගේ ධාර්මික දහම් විවරණ කරන මහා දැක්මකට පාර විවර වෙන්න පවා මේ ලෞකික උත්කර්ෂය නගම සංස්කෘත සාහිත්‍යයේ නැගීම බලපෑවගෙන එක තමයි මගේ අහස. මොකද ලෞතුරු රසය පිළිබඳ ඌමනාව සිදුවෙන්නේම ලෞකික රස උත්පත්තිය දිනපු දැකපු සහ විඳපු කෙනෙකුට පමණයිනේ. තම ලස්සන දැන් මම මේ මට සාකච්ඡාවට මනස යොදන්නට ඉඩ නොදෙමින් වචන උපද්දනවා. අර ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා කිව්වා වගේ මේ දැන් හරි ලස්සන වචන තියෙනවා එතුමන්ගේ වාක්කෝෂය ඇතුලේ. දැන් ලගන්නාව කියලා වචනයක් කියවුණා. එතකොට ආල වියෝගය කියලා අපි විප්‍රලම්භය කියලා අපි වහරන තැනට එතුමන් අලුත් වචනයක් අපිට අරන් ආල වියෝගය. මේ වගේ මේ වචන අලුතෙන් නිර්මාණය කරමින් විශේෂයෙන් අපේ කාර්යයේදී මේ වචන ලෝභකම කියන එක ඇති කරගත යුතුමයිනේ. එතකොට මේ සංස්කෘත අත්දැකීමෙන් එහෙම නැත්නම් භාෂාත්මක ඥානය කොයිතරම් දුරට පැතිරලා තියෙනවද කියන කාරණාව පැහැදිලි කරගනිමින් මම ආයෙත් එනවා අපේ මාතෘකාවට සංස්කෘත ප්‍රේම සාහිත්‍ය. දැන් මහාචාර්ය සුනිත්‍රා කංකානම්ගේ මැතිනියට කිව්වොත් සංස්කෘත සාහිත්‍යයේ කැමැතිම වඩාත් ප්‍රේමය සුදීප්තව දැල්වෙන තැන තෝරන්න කියලා ඔබතුමිය අපිට තෝරා දෙන්න කෘතිය මොකක්ද? ඇත්තටම කෘති ගොඩක් තියෙනවා මට. එහෙනම් එකින් එක තෝරලා දෙන්න. මට ගොඩක් තියෙනවා කියන්න. මේ මං ඉස්සෙල්ලා මට හිතේ ඇතුලේ තියාගෙන කතා කරන් හරි අමාරුයි. ඔබ දෙපළට ගොඩක් ස්තුතියි සංස්කෘත භාෂාව සහ මම සම්බන්ධ කරාට මට ඉගන්නුවා මගේ ගුරුතුමන්ලට බොහොම ස්තුතියි. මම ඉස්කෝලේ යන කාලේ තමයි සංස්කෘත මට ඉගන්නුවේ මාස මම හිතන්නේ 3ක විතර සිංහල පන්තියේ ව්‍යාකරණ උගන්වන්න තමයි සංස්කෘත ශ්ලෝක දැම්මේ. දුන්නේ ඒ ජයසිංහ එස් පතිරණ මහත්මයා. ඉරුටුරුල්ල ශානන් මූර්ධජා කියලා මූර්ධජාක්ෂර ඉගන්නවා. ඉතින් එතුමා මට ඒ දුන්න පහනේ ආලෝකය තමයි මම දිගටම ගමනක් ගියේ. හරි මම ඔබගේ මාතෘකාවට එන වඩාත් රසවත් කෘති ගොඩාක් තියෙනවා. අපි එකින් එක ගත්තොත් මම ඉතින් ආදරය කරන්නේ කාලිදාසට. කාලිදාසගේ අභිඥාන ශාකුන්තලය හරි මිහිරි. ඉතින් මම ඒක ගැන මම හිතන්නේ විවිධ තැන්වල විවිධ අවස්ථාවන් වල කතා කරපු නිසා මම ඒක පොඩ්ඩක් අවසර තියෙනවා. අද මම ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා පළවෙනියට මම කතා කරන්න අපි කතා නොකරපු කෘතියක් ගැන. විවිධ තැන්වල මම කතා නොකරපු කෘතියක් ශුද්‍රකගේ මෘච්ඡකටිකා. දැන් මේ ප්‍රේමය කාලිදාසගේ ශාකුන්තලයේ ප්‍රේමයත් මෘච්ඡකටිකාවේ ප්‍රේමයත් දෙකක්. ඒ කියන්නේ එකම ප්‍රේමය තමයි. නමුත් අවස්ථා දෙක. කාලිදාස කරන්නේ දිව්‍ය ලෝකයෙන් උතුම්ම පුරුෂ රත්නය අරගෙන ඇවිල්ලා එතරින් ගියාම උතුම්ම ස්ත්‍රී රත්නය ගෙනල්ලා පවිත්‍ර ප්‍රේමය මල් වට්ටියේ තියලා ලස්සනට උඩට ගෙනිහිල්ලා සුළු විසුණු කරලා දානවා ජීවිතේ ඒ වගේ කියන්නේ. නමුත් ශුද්‍රක මෘච්ඡකටිකාව ලිව්වේ සාමාන්‍ය ජීවිතයේ මිනිස්සුන්ගේ ප්‍රේමය කොයි වගේද කියන්නේ. ඉතින් ඒක නිසා මම මේ අංශ දෙකට දෙවිධයකට ආදරේ. එකක් මෘච්ඡකටිකාවට මම කැමති තව එකක් තමයි මෘච්ඡකටිකාවේ අසුරෙන් නිර්මාණය වුණ ගිරීෂ් කර්ණගේ චිත්‍රපටය උත්සව.
උත්සව අතිවිශිෂ්ට නිර්මාණයක්. ඒක බැලුවහම මෘච්චකටිකාවේ අගය තවත් වැඩි වෙනවා. ඉතින් මෘච්චකටිකාවට වස්තුනේ වසන්ත සේනාගේ සහ චාරුදත්තගේ ප්‍රේමය. ඉතින් වසන්ත සේනා කියන්නේ අබිසරුලියක්. ඉතින් අබිසරුලිය යනවා පෙම්වතා හොයාගෙන. අබිසරුලියන්ට ප්‍රේමයට ආරාධනා කරන්න ඕනේ නැහැ. ඇය යන්නේ ප්‍රේමය සොයාගෙන. අභිසාරිකාවන් වෙනම මාතෘකාවක්. ඒ අභිසාරිකාවා කියන කෙනාට ඇත්තම සංස්කෘත සාහිත්‍යය කියන්නේ ලැජ්ජා බය පසෙකලා දුහුල් වස්ත්‍රයෙන් සැරසී රාත්‍රී කාලයේ වර්ෂාවේ අඩ වර්ෂාවේ තෙමිමින් තුරුලතා අතරින් අන්ධකාරයේ ලැජ්ජා බය තුරන් කරමින් පෙම්වතෙක් සොයා යයි ඇය. නිගරු කළේ නෑ. ඒවා හරි සුන්දරව දැකලා නිර්මාණ කරේ. ඉතින් මම හරි මෘච්චකටිකාවේ කැමැතිම දර්ශනය මේ අභිසාරිකාවගේ ගමන දැක්වෙන ස්ථානයේ. ඉතින් ඒකම ගිරීෂ් කර්ණා චිත්‍රපටියට නගලා තියෙනවා. හරි ලස්සනයි. දැන් සංස්කෘත සාහිත්‍ය නිසා මම හිතන්නේ මොකද සංස්කෘත සාහිත්‍ය ඒ තරම් පරණයි. මම හිතන්නේ මිනිස්සු ප්‍රේම කරන් ඉගෙන ගන්නවා. ප්‍රේමය විඳින්න ඉගෙන ගන්නවා. විරහව වෙන්න ඉගෙන ගන්නවා. මම ওই තුනම කියන්න. දැන් මේ ප්‍රේම කරනකොට හරි අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ සම්භෝගයනේ. හැම කෙනාම මේ මං ඔයාට ආදරෙයි, ඔයා මට ආදරෙයි කියලා ඔහොම මෙහෙම කවුරුවත් ඉන්නේ නැහැ. ඊළඟ සිතුවිල්ල එක්වීමේ ආශාව. අපි ඒකට කියන්නේ අභිලාෂය. අභිලාෂය සඳහා කෙරෙන සටන. එතන විප්‍රලම්භයක් තියෙන්නේ. අභිලාෂය ඉෂ්ට සිද්ධ වෙනකන් අපි අභිලාෂ විප්‍රලම්භ කියලා කියනවා. ඒකට ප්‍රවාස විප්‍රලම්භයට යනකන් අභිලාෂ පූර්ව රාග කියන්නේත් ඒකමයි. ඉතින් දැන් මේ සූදානම් වෙන්න ඕනනේ. දැන් මේ මෘච්චකටිකාවේ වසන්ත සේනා චාරුදත්ත සොයා යන ගමනට අය කොහොමද සූදානම් වෙන්නේ? ගිරීෂ් කර්ණා තමයි මේක සජීවී කරලා අපේ අතට ගෙනාවේ අද දක්වා ගෙනාවේ. රේඛා ඉන්නේ චිත්‍රපටියේ රංගපාන්න. එතට ලස්සන ආභරණයෙන් සැරසිලා රජ බිසවක් වගේ සැරසෙන්නේ අය. ඒ කාලේ කොටිසන් මේ රාජ සභාවේ නර්තන ශිල්පිනිය අය ගොඩාක් ලස්සනයි. ඒ ප්‍රදේශයෙන්ම ලස්සන දක්ෂ කලා ශිල්පිනියක් නේ. ඒ වගේ ලස්සන ඇඳුමින් සැරසිලා මෙයා යනවා ගිහිල්ලා අර වගේම වැස්සේ තෙමි හෙමින් වටපිට බල දැන් දුහුල් වස්ත්‍රය කොහොමද තෙමෙනකොට නේද? වස්ත්‍රේ තෙමිලා ඔක්කොම ඇඟේ භාග පෙනිලා. ඉතින් ඒ දර්ශනයේ අන්ධකාරයේ ගෙදරට යන එක මේක ඇත්තම ශුද්‍රකත් මේ විදිහටම මෘච්චකටිකාවේ ලියලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ ගියාම ඒ යන අතරේ වැස්ස බලාගෙන චාරුදත්ත වාදනය කරන්නේ බටනලාව. ඉතින් බටනලාව වයිමින් ඔහු ඉන්නවා. ඔහු මොකද ඔහු දන්නේ වසන්ත සේනා එනවා කියලා. ඔහු ඉතින් ප්‍රේමයට ආරාධනා කරන. ඉතින් එය හොයාගෙන යන්නේ වසන්ත සේනා. ඒ සංගීතයේ වර්ෂාව ඊට පස්සේ ඒ ගියාම ගෑනුවාට තියෙනවනේ මායම් කියලා ටික. හරිද? 64ක් තියෙනවනේ සමහර අයට. ඊට වැඩියෙන් තියෙනවා ඇති සමහර වෙලාවන් වලට. ඉතින් ඒ මායමේ එකක් තමයි චාරුදත්තට කියනවා මේ වසන්ත සේනා මගේ මේ පිටිපස්සේ පොඩක් පුරේ කොණ්ඩේ වතුර කියලා. බොරුවට කියන්නේ. ඒකට චාරුදත්ත හරි ලස්සනට අර රජබිසව ඒ දවස්වල අඳිනවනේ මැණික් රත්තරන් වලින් හදපු පයෝදර වසනය. ඉතින් ඒක ගලවනවා පොඩ්ඩක් එහාට. ඉතින් එතකොට අර කොම ආභරණ එකක් ගානේ බිමට වැටෙනවා. හරි ලස්සනයි. ඊට පස්සේ බලන්න ප්‍රේම කරන්න උගන්වන විදිය. ඔබ කෙනෙකුට ලං වෙනවා නම් ඔබ හරි මනසින් සන්තෝෂ වුණ කෙනෙක්, සිරුරෙන් පවිත්‍ර වුණ කෙනෙක්. එතකොට ඒ සුන්දර හැඟීම ගන්න කාලය ඕනේ. කාලය කියලා කියන්නේ ඒක වැසි සමයද, සන්ධ්‍යා සමයද? ඉතින් ඒ සන්ධ්‍යා සමයේ සඳුන් ඔරුවක සඳුන් ටිකක් දාලා මේ සඳුන් දියර දාලා ඒකෙන් නාවනවා වසන්ත සේනා චාරුදත්ත. ඉතින් ඒක අමුතුම මේ දර්ශනයක්. එතන කාම සූත්‍රයත් මෘච්චකටිකාවත් එකතු කරලා කරපු චිත්‍රපටයක් මේ උත්සව. ඉතින් ඒක හරිය ලස්සනයි. කෙනෙකුට ආදරය කරන්න ඇත්තටම ඉගෙන ගන්නවා. දැන් ඒ ඉගෙන ගන්න සංස්කෘත සාහිත්‍ය හරි හොඳ එකක්. ඒකේ
ප්‍රතිවිපාකේ තියෙන අනිත් පැත්තනේ ඒක ඉගෙන ගත්ත කෙනා විතරනේ. ඒකට දන්නේ. ඉතින් හැමදේනම ඒක නිසා මම හිතනවා මේ වගේ වැඩසටහන් අහලා හැමදේනම සංස්කෘතිය සාහිත්‍ය ඉගෙන ගත්තොත් මේ ලෝකේ තවත් ලස්සන වෙනවා. මොකද හැමෝම ප්‍රේම කරන්න දන්න. ඉගෙන ගත්ත කෙනත් දන්නවා. ඉගෙන නොගත්ත කෙනාට කවුරු හරි උගන්වයි එතකොට ප්‍රේම කරන්න නේද? ඉතින් ඒ කියන්නේ අපි ආදරය කියන එක මේ නිකන් ගෘහ ජීවිතයකට අරගෙන ඇවිල්ලා දරුවන් හදලා මේ සංසාරේ දිගට අදගෙන යන එකක් බවට පත් කරගෙන ඒක සමහර අය හරි අමාරුවෙන් වේදනාවෙන් ගෙනියනකොට ඇත්තටම ඒ සල්ලි නෙමෙයි මේවා ඔක්කොම සල්ලි නෙමෙයි සල්ලි නැතත් මිනිස්සුන්ගේ හදවත් සුන්දර නම් හරි ලස්සනට ජීවිත ගෙනියන්න පුළුවන්. මම හිතන්නේ මිනිස්සුන්ගේ මනස අපි පුරවන්න ඕන මේ සාහිත්‍ය වලින්. ඉතින් මේ මෘච්ඡ කටිකාවට ආසමම ඒක නිසා ඒක විශිෂ්ට තැනක්. කාලිදාසගේ ශාකුන්තලය ගැනත් කියන්න ඕන. මම ශාකුන්තලය ගැන ගොඩක් හැම දෙනාම දන්න නාට්‍යයක් ඒක. මේකේ ශකුන්තලා බිහි වුණේ කොහොමද? දුර්ලභ ගණේ කාරණාවක් කියන එක මම හිතුව ප්‍රයෝජනවත් වෙනවා. ශකුන්තලා කියන්නේ ඊට කුඩා දරුවෙක්. මේ පොඩි දරුවා මේනකා කියන දිව්‍ය අපසරාවට එයා ගණිකාවක්. එයාට හම්බෙන් ලැබුණ මේ දරුවා වනාන්තරේ දාලා යනවා. වනාන්තරේ දාලා යනකොට මේ පොඩි බබා තියලා තින කොළ උඩ ඒකේ එයාට මේ කිරි පොවන්නේ කිරි වෙනුවට වතුර පොවන්නේ කුරුල්ලෝ කොළ වලින් ගෙනල්ලා ඒ වතුර බින්දුව දානවා කටට. ශකුන්තලේ නැහැ. ස්ත්‍රී කියලා චිත්‍රපටයක් තියෙනවා පරණ 1950 ගණන් වල. ඒ ස්ත්‍රී චිත්‍රපටයේ මේ කොටස හරි ලස්සනට කරනවා. ඒ මේ වතුර බින්දුව වලින් තමයි ඒ දරුවා පෝෂණය වෙන්නේ ටික දවසක්. කන්වරජිතුමා තපෝවනයට යන ගියාමයි දකින්නේ මේ බබා අරගෙන ගිහින් එයා හදාගන්නේ. අන්න කුරුල්ලන් අතින් පෝෂණය වූ නිසා ශකුන්ත ශකුන් කියන්නේ කුරුල්ලන් නේද? ශකුන්තලා දැන් ශකුන්ත පක්ෂීන්ගෙන් පෝෂණය වූ නෑ ශකුන්තලා කියලා නම් ලැබුවා. ඉතින් ඒව බලන්නකො කොච්චර ලස්සනද කියලා. දැන් ඒ ආදරයනේ එතනක් තියෙන්නේ ආදරයනේ ස්වභාව ධර්මයට ප්‍රේම කිරීම. එතකොට ශකුන්තලා දුෂ්මන්ත ගාන්ධර්ව විවාහයෙන් විවාහ වෙන්නේ මාළනී ගන්නියුරේ ගල්තලාවක. එතකොට මට හිතුණා පෞද්ගලිකව දැන් මිනිස්සු විවාහ වෙලා හරීම මේ යනවනේ නේද? විවිධ සල්ලි ගොඩ දාලා වියදම් කරලා හොටෙල්ස් වලට යනවනේ. ප්‍රායෝගිකව ඒක හරි ඇති. නමුත් අර මේ ගල්තලාවක වැතිරිලා ඉඳගෙන ගඟක ස්වභාව ධර්මයක සුව විඳින්න අවස්ථාවක් උදා කරගන්න කෙනෙකුට හිත පෙළඹෙන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැ. ඉතින් ඒකට ඇත්තටම මේ හොඳ ඔබ වජිර ගේන මේ වැඩසටහන් හරි ප්‍රයෝජනවත්. මිනිසුන්ට හිතන්න ගොඩක් තැන් දෙනවා. ඉතින් තව සාහිත්‍යාංගවල රසගංගාධර කියලා කෘතියක් තියෙනවා. ඉතින් රසගංගාධරවල කියන්නේ මේ ප්‍රේමයනේ මේ මිනිස් ජීවිතය ජීවනාලිය ප්‍රේමයයි. ඒ ප්‍රේමේ සම්භෝගය ජීවයයි විප්‍රලම්භය ජීවයයි දෙකම ජීවය. එතකොට විප්‍රලම්භය තමයි රහාම තැන්. සම්භෝගය හරි මොහොතයි මම හිතන්නේ. ඒකේ මිහිර තියෙන්නේ ඊටාම සුළු කාලයකට විතරයි. විප්‍රලම්භයට අපි අකමැතිනේ. අකමැති වන තරමට විප්‍රලම්භය සුන්දරයි. ඒ අකමැත්ත උඩ නිර්මාණය වන රහ හරි මිහිරි. විප්‍රලම්භ ශෘංගාරිත රසගංගාධරවල කියන්නේ මේ විප්‍රලම්භයට පත් වුණ ස්ත්‍රියක් කොහොමද වැළපෙන්නේ? ඇය වැළපීම ලස්සනයි. ඒ ලස්සන දකින්න. ඒකෙන් මම දෙන්නේ නැහැ පණිවිඩයක් ඔබ කාන්තාවන්ට විරහව දෙන්න කියලා මම කියන්නේ නැහැ. ඒක නිසා විරහව ඒක තේරුම් ගත්ත විදිය වැරදි. සම්භෝග අවස්ථාවෙන් මිදිලා ස්වාමි පුරුෂයා එකෝ පොඩි දුරක් යනවා. අපි හිතමු අද එළිවෙන 3ට වෙන තැනකට යන්න තියෙනවා. එයා ගෙදරින් යනවා. ඉතින් 3 ඉඳලා අද උදේ 10 වෙනකන් ස්ත්‍රිය තනියම. අන්න ඒ අවස්ථාවේ ඇති වෙන්නේ විප්‍රලම්භය. ඉතින් ඒක නිසා ජීවිතේට විප්‍රලම්භය හරි බැඳිලා තියෙනවා. ඒ විප්‍රලම්භය ඇතුලේ ඉතින් ඒක තමයි මේ ආශාවනේ ඊළඟ අවස්ථාවට සම්බන්ධනේ. ආයෙම හමුවීමේ කොයි වෙලාවද අපිට එන්නේ හමුවීම කොයි වෙලාවද? ඒ තරමට ඒක ලස්සනයි. එතන තියෙන විප්‍රලම්භය. ඒතර මේ විප්‍රලම්භය ඇතුලේ යන රසය හරි මිහිරි. තව විප්‍රලම්භයක් තියෙනවා. දැන් ඊර්ෂ්‍යා හේතුක විප්‍රලම්භය. ඊර්ෂ්‍යාව කොහොමද එන්නේ? තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන බිරිඳක් ළඟට ගිහින් ආවද? එහෙම නැත්තම් එහෙම නොවෙන්න පුළුවන්. නමුත්
අද තියෙන චර්යාවන් අනුව දැන් මේ සයනයක ජවනිකානේ මේ ඔක්කොම ප්‍රේමේ තියෙන්නේ. ඒතර සයනයට පැමිණෙන පෙම්වතා හෝ ස්වාමියා ඒ ස්ත්‍රිය ළඟ අද වෙනත් ආකාරයක හැසිරුණොත් ඇයි සැක කරනවා මෙයා වෙන ස්ත්‍රියකට එකතු වෙලා ආවද කියලා. ඒ එන තැන් රණ්ඩු වෙන්නේ මේ විසඳගන්නේ. ඉතින් ඒතර කියනවා ඔබගේ දැන් එයා ස්ත්‍රියක් මම කියන රසගංගාධර තියෙනවර කවියක තේරුමක්. ඒද ඔබගේ ඔය මේ ඇහි පිල්ලම ළඟ තියෙනව නේද දිග කෙස් ගහන්. ඒක අයින් කරනවා. මොකොත් කිව්වේ නැහැනේ. එතකොට ඒක දන්නවා මොකද්ද උනේ කියලා නේද? එතකොට ලතු ගෑවිලා තොල්වල තිබුණ රතු පාට එක්කෝ ඇඳුමේ ගෑවිලා ඒ වගේ. එතකොට නිය පහරවල් තියෙනවා යම් තැනක. ඒවා වලින් ඒවා අඟවලා ඒවා පෙන්නලා සමහරට කියන්නේ නැතුව එතන අදාළ තැන පෙන්නලා කියන්න පුළුවන් මෙහෙම දෙයක් නේද කියලා. නොකිය. ඉතින් ඒවා ඊර්ෂ්‍යාවයි. ඒ ඊර්ෂ්‍යාව කරන කොටගෙනත් ඇති වෙන්නේ විප්‍රම. ඒකෙන් ඉතින් යම්කිසි සුවයක් තියෙන්න පුළුවන් ස්වාමි පුරුෂයාට හෝ පෙම්වතාට. මොකද මේ චර්යාවන් දැන් ස්ත්‍රියකගේ මූවමන්ට්ස් කියන්නේ චලන හරි වැදගත්. ඒ මූවමන්ට්ස් වලින් එන අර්ථ ඇත්තටම මේ කාමභෝගී ජීවිතයේ විවිධ අවස්ථාවන් රස ගන්වනවා. ඒ රසය දෙන්න ස්ත්‍රිය ස්වභාව ධර්මයෙන්ම ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ ලස්සන මතු කරගන්න නැති එකයි ප්‍රශ්නේ. ඒ ලස්සන මතු කරගන්න සංස්කෘත සාහිත්‍ය හොඳ දෙයක්. මේ ඔබතුමා කිව්වා වගේ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙම ශිෂ්‍යාවක්. මම ඒ ශිෂ්‍ය කාලෙත් හරි කැමතියි මම සංස්කෘත සාහිත්‍යයට. මම හරියට පස්සෙන් යනවා ගුරුවරුන්ගේ මට මෙන්න මේ ශ්ලෝකේ මේ ශ්ලෝකේ තේරුම මොකක්ද? ඉතින් හරි කරදරයි මට මහාචාර්ය විමල් විජේරත්න මහත්මයාගේ පස්සෙන් තමයි මම දුවන්නේ. සර් මේකේ ශ්ලෝකේ තේරුම මොකද සර් දුවනවා සමහරලාට වැඩ නිසා. මම සෙකන්ඩ් ඉයර් විතර. ඉතින් එහෙම හරි ආශාවෙන් තමයි මම ඒක ඉගෙන ගත්තේ තනියෙන් බහුතරයක්ම. කතා සරිත් සාගරේ මම හරි කැමැත්තෙන් කියවපු දෙයක්. පස්සේ මම මේ MA එකට කරේ නාට්‍ය ශාස්ත්‍රය සහ සංස්කෘත නාට්‍ය. ඉතින් නාට්‍ය ශාස්ත්‍රයේ මාර චැප්ටර්ස් ඔක්කොම සංස්කෘත භාෂාවෙන්ම කියවුවා. එතකොට මගේ මේ සුපර්වයිසර් හින්දියේ මහාචාර්ය තිස්සකාරියවසම් මහත්මයා එතුමා මට ඉතින් විවිධ දේවල් කියනවා මේ තමුසෙගේ කියලා නිකට පටන් ගන්නවා. තමුසෙගේ ඔළුව පැහිලා නෑ අයිසි ඕවා තාම කියවන්නේ කියලා. හැබැයි මං ඒ ගත්ත පන්නරේ මට ඉන්දියාවේ ගිහිල්ලත් ඔබතුමා මතක් කරා වගේ මේ සංස්කෘත ටිකක් දන්නවනම් හැමෝම වඳිනවා. ඇත්තටම මට වඳිනවා නෙවෙයි මට හරි ගෞරවයෙන් සැලකුවා මගේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුත් හරි ආදරේ මට ගොඩක්. මට ඉතින් කියන්නේත් භරතමුනිගේ දුව එනවා කියලා කාලිදාසගේ පෙම්වතිය එනවා කියලා. මට ඒ තරම් මේවා හරි සමීපයි. ඒකයි මම තව දෙයක් දකිනවා මට මේ සංස්කෘත සාහිත්‍යයේ විවිධ තැන්වල ලැබුණු රස මිහිරි තැන් මම නිතර ස්වභාව ධර්මයත් එක්ක සංසන්දනය කරගන්නවා. එහෙම නැත්තම් ඒක අර වින්දනීය අවස්ථාවකට මගේ මතකේ ඥායි නැත්තම්. ඇත්තටම මේ භරතමුනි පඬිවරයා සේම කාව්‍යානුශාසන, එතකොට සාහිත්‍ය දර්පණ, එතකොට චන්ද්‍රාලෝක ආදී වූ මේ කතුවරුන් මේ කතුවරුන් නිර්මාණය කරපු රස සිද්ධාන්තවල තැවරී දැවටි සංස්කෘත සාහිත්‍යයේ ඉතාම රසවත් රසාලිප්ත තැන් හොයමින් අපි ගමන් කරන මොහොතේදී මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මැතිනිය නතර කරපු තැන තමයි පරිසරය සහ ප්‍රේමය. දැන් පරිසරය, ප්‍රේමය, සංස්කෘත සාහිත්‍ය කියන මේ කාරණා තුන අපට සාකච්ඡා කරන්න මොහොතක් කරගන්න මම ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයාට ආරාධනා කරනවා. පරිසරයයි ප්‍රේමයයි කියන්නේ ඇත්ත වශයෙන්ම බොහොම අවියෝජනීය සම්බන්ධතාවක් තියෙන එකක් නේ. පරිසරයත් එක්ක තමයි ප්‍රේමය කියන එක ගොඩ නැගිලා තියෙන්නේ. පරිසරය సౌందర్యාත්මක නොතිබුණොත් එතන ප්‍රේමය තියෙන්න විදියක් නැහැ. කාමයේ විතරයි එතන තියෙන්නේ. දැන් අද වෙලා තියෙනෙත් ඒක. අපේ සුනේත්‍රා කංකානම්ගේ මහාචාර්යතුමිය බොහොම ලස්සන තැනකට ආවා. සාමාන්‍යයෙන් సౌందర్యාත්මක වපසරියක් කාමයට රාගයට තියෙන්න ඕන කියලා. එහෙම නොතිබුණොත් තමයි අර විනාශකාරී තත්ත්වයන්ට යන්නේ කියන්නේ. සහකාලය පැහැදිලිවම. දැන් බලන්නකෝ දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවාකරණයේදී ඔය සාමාන්‍යයෙන් සංසග්ග කියන වචනය බොහොම ලස්සනට විග්‍රහ කරනවා. සංසර්ග කියන සංස්කෘත වචනය සංසග්ග පාලි වචනය. කාරණා පහකින් විග්‍රහ කරන්නේ. දස්සන සංසග්ග, වචී සංසග්ග, සවන සංසග්ග, මනෝ සංසග්ග, කාය සංසග්ග.
කාය සංසග්ග කියලා කියන්නේ 120යි. 80%ක්ම సౌందర్యාත්මක අපසරියේ. දර්ශනය දැක්ම ඒකමද දර්ශන ශෘංගාරය කියලෙන්නේ පැහැදිලිව. ඊළඟට සවන සංසග්ග අසා සිටීම. ප්‍රේමණීය වචන වදන් මිහිරි වචන පානක් අයට කතා කර කර හිටියත් ඇහසුවත් ඇතිනේ හඬ. අනිත් එක තමයි වචී සංසග්ග කතා කර කර සිටීම. බලන්න సౌందర్యක අපසරිය කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. මනෝ සංසග්ග එකට ඉඳපුවා කතා බස් කරපුවා අහපු කියපු දෑ පිළිබඳව මෙනෙහි කර කර ඉන්න එක. එතකොට 80%ක් ඔය సౌందర్యාත්මක අපසරිය. 120යි කාය සංසග්ග. දැන් අද වෙලා තියෙන්නේ අර 80%ත් අර 120ටම බැර කරගෙන තියෙනවා. ඒකනේ ඇතැම් විට බොහොම సౌందర్యාත්මක අවස්ථාවක්නේ එකතුවක් කියන අවස්ථාව සම්භෝග කාය කියන එක සම්භෝගය කියන එක. එතනින් කොහොමද ෂණයෙන් ඇතැම් විට මහා ගලක් අතෑරලා ඔලු කටු කුඩු පට්ටම් කරලා චප්ප කරලා දාන තරම් තත්ත්වයටපත් වෙන්නේ කොහොමද? අර సౌందర్యාත්මක අපසරිය නැති නිසා. අන්න පරිසරයත් එක්ක බැඳුණු సౌందර්ය අවශ්‍යතාව වෙන්නේ එතනයි. ඒ කියන්නේ කයෙන් කය එකතු වීම විතරක් කාය සංසග්ගයට විතරක් අද නැඹුරු වීම, ඉඩ දීම, පෙළඹීම හේතු කොටගෙන කාම අපරාධ රැල්ලක් අද විවේකයට යනවා. බලන්න බුද්ධඝෝසහාමුදුරුවෝ මේ කියන්නේ සංසග්ග කියන වචනය ධර්මයට සම්බන්ධ කරලා. අනිත් එක මේ විසුද්ධි මාර්ගයේහි තියෙන කර්මස්ථාන නිර්දේශය කියලා ටිකක් බෞද්ධ සංස්කෘත පැත්තට බුද්ධහම පැත්තට නැඹුරු වෙනවනම් ඒකේ එනවා චරිත 6ක් පිළිබඳව පළවෙනි චරිතය තමයි රාග චරිතය. වජිර මහත්මයා රාග චරිතය එන්නේ කෙලින්ම දිව්‍ය ලෝකේ ඉඳලා. විසුද්ධි මග්ග ටීකාව එහෙම සඳහන් වෙන විදිහට දිව්‍ය ලෝකේ ඉඳලා එන්නේ. රාගය කියන්නේ හරි රමණීය දෙයක්. බොහෝම මානුෂවාදී දෙයක්. අනිත් එක හරි ප්‍රියංකර දෙයක්. මිනිස්සු මේ ක්‍රූරතර කරන්නේ කාමයේ තුල. අර సౌందර්යයත් එක්ක කාමයේ තියෙන කෙනා, රාගයේ තියෙන කෙනා, සරාගී පුජ්‍යලයා හරිම සොඳුරු කෙනෙක්. මහා ක්‍රූරතර නපුරු කෙනෙක් නෙවෙයි. දිව්‍ය ලෝකෙන් එන්නේ. දිව්‍ය ලෝකේ ඉතින් අපේ අවුරුදු 100ක් එක දවසනේ. දිව්‍ය අපසරාවන් දහසක් සමග පිරිවරාගෙන ඉඳලා එකපාරට ආවට පස්සේ අඩුම ගානේ ಜಾති 500ක්වත් යනවා මේ රාගේ අඩු වෙන්නේ. අර අඟුරු ගිනි ගන්න අඟුරු වලට වතුර දැම්මට පස්සේ ටිකක් රස්නේ තියෙනවනේ වෙලාවක් යනකම් දුම් දානවනේ. ඒ වගේ ಜಾති 500ක්වත් යනකම් රාගේ උස්සන්න වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ බල්ලෝ බලල්ලු වගේ අර ඕලාරික වෙන්න කියලා. රාගේ තියෙනවා. රාගේ තියෙන එක හරි වටින දෙයක් ඒක. ඒ අය ළඟට තමයි කිට්ටු වෙන්න පුළුවන්. මනුස්සකම් තියෙන මානුෂවාදී අය. බොහොම මේ සංවේදී අය. දේවත්වයෙන් සලකන්න ඕන. සාමාන්‍යයෙන් කාමයේ තියෙන අය. ওই දක්ෂයෝ කියන අය කාමයටත් දක්ෂයි. සාමාන්‍යයෙන් ලෝකේ. ඒක අමුතුවෙන් හංගන්න දෙයක් නෑ. ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිස්සු මහා ඉහළ දක්ෂයෝ කාමයටත් දක්ෂයි. හරි. ඒක එක්තරා දක්ෂතාවක්. පෞරුෂය මනින, හැකියාව මනින දෙයක් ඒක. ඒක මේ තාලාපෙලා දකින්න ඕන, හැල්ලුවට සලකන්න ඕන, නිකන් පල්ලෙහාට දාන්න ඕන දෙයක් නෙවෙයි. අපි මේ ජීව වශයෙන් මේ ඔක්කොම ඉන්නේ කාමය හේතු කොටගෙන යම් දෙයක් නිසා වෙන්නේ. ඉතින් ඒක එච්චර සංගවන්න ඕන තරම් මහා මේ පිළිකුල් සහගත දෙයක් විදියට පල්ලෙහාට දාන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ලෞකික ලෝකයේ උත්තරීතර දෙයක්. ඒකට ජීවය දුන්නේ, පණ ගැන්වුවේ, ජීව වායුව දුන්නේ සංස්කෘත සාහිත්‍යයෙන් කියලායි මට නම් හිතෙන්නේ. අර නිතරම කියන දෙයක් තමයි සංස්කෘතිය තමයි ලෝකෙටම රසය උගන්වලා තියෙන්නේ කියන්නේ. සාමාන්‍ය රසේ සාරක් චමත්කාරක් කියලා නේ කියන්නේ. චච්චක් කරෝතේති චමත්කාරක් කියුවා වගේ රසේ සාරක් චමත්කාරක්. රසයේහි සාරය තමයි චමත්කාරය කියලා කියන්නේ. ඒතර ලෞකික ලෝකේ කාමය හා සැබඳුණු ක්‍රියාවලිය සෞන්දර්යයෙන් දවටා ගත්තා වූ විට පැහැදිලිවම රස සාගරයක්. ඒක ඒ තුල තමයි යන්නේ, ඉදිරියට යන්නේ, ජීවිතයේ ඉස්සරහට යන්නේ, ලෝකයේ ඉස්සරහට යන්නේ, සත්වයා ඉස්සරහට යන්නේ. ඊළඟට ප්‍රියංකර විදියට මිනිසුන් බැඳෙන්නේ නැත්තම් ලෝකය මහා විසමයි, ක්‍රූරයි, ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් ලෝකේ උදා වෙන්නේ නැහැ.
ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න ඕන මේ කාමය කියන එක වරදවා ගත්තාම ඕලාරික වුණාම සතුන් මට්ටමට වැටුනහම තමයි ඕකේ ගැටලුව තියෙන්නේ. හැබැයි සතුන් අතරටත් ඇතැම් විට බොහෝ විට තියෙනවා මේක సౌందర్యාත්මක ස්වභාවය. මේ సౌందర్యයත් එක්ක දවටගත්තු ස්වභාවය බලන්නකො කුරුළු කිරිලියන් කොයිතරම් ලස්සනට ඇතැම් විට ඉරිසියා හිතන මට්ටමට ඒ පෙම්සුව විඳිනවද කියලානේ. ඒ ස්වභාවය මිනිස්සෙන් අතර තමයි තියෙන්න ඕනේ. නමුත් ඒවා පුළුවන් තරම් අද පුදුම විදියට ගිලිහි යන හේතුව සාහිත්‍ය එකතු කරගන්නේ නැතිකම හේතු කොටගෙන. ඒ කියන්නේ පරිසරය විඳින්න නැතිකම හේතු කොටගෙන. ඒ වගේම ගහකොළට ආදරය කරන්නට මිනිසුන් පුරුදු නොවීම හේතු කොටගෙන. සංස්කෘත සාහිත්‍යයේ පුරාවටම තියෙන්නේ ගහකොළ හා සැබඳුණු පරිසරයත් එක්ක බැඳුණු රස සාගරයක් సౌందර්යයක් තියෙන. එතකොට රාගය පරිසරයෙන් වියුක්ත කරන්න බෑ. වෙන් කරන්න බෑ. එකට බැඳිලායි නිරතුරුවම තියෙන්නේ. බුදුහාමුදුරන් උනත් බලන්නකො බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ගැඹුරක් තියෙන්නේ නැහැ පරිසරේ නැත්තම්. ආදරේ උනත් මේ ගැඹුරක් තියෙන්නේ නැහැ පරිසරේ නැත්තම්. ආදරය කියලා කියන්නේ රාගයක් තියෙන්න ඕන ආදරය තුල. ඒක එක අවස්ථාවල නෙන්නේ. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් ගඟක් ජීවිතය විදියට ගලාගෙන යනවා නම් සාමාන්‍යයෙන් ආදරයයි රාගයයි දෙක තමයි ඉවුරු දෙක. ඇතැම් විට ඔය ගඟ මැද පදින ඔරුකරුවා තමයි සාහිත්‍යවේදියා නිර්මාණකරුවා. මේ දෙපැත්ත දකින ආකාරය, මේ දෙපැත්ත යා කරන විදිය ආදරයයි රාගයයි දෙකක් කියලා වෙන් වුණාට බොහොම සම්බන්ධයි මේක. ඒක විවිධාකාරයි. ඉතින් පුංචි කාලේ අම්මා තාත්තා දරුවන් පිළිබඳව ඇති කරගෙන ආදරය, ඊළඟ යෞවනයන් පිළිබඳව ඇති කරගන්නා වූ ආදරය, ප්‍රේමණීයයන් හා සම්බන්ධයෙන් ඇති වෙන ආදරය විවිධාකාරයි. නමුත් රාගයෙන් බැඳීම එක්තරා අවස්ථාවක තියෙන එකක්, එක්තරා පිරිසක් තුල තියෙන එකක්. ඒක වෙන්ව හඳුනා ගන්න ඕන. ආදරය කියන එක රාගයටම විතරක් ඉඩ දුන්නොත් වෙන්නේ අන්නරක කාය සංසග්ග විතරක්. අර කියන సౌందర్యාත්මක අපසරිය සම්පූර්ණයෙන් බැර ගැනීම හේතු කොටගෙන විශාල විනාශයකට යන තත්වයක් තියෙන. දැන් බලන්නකෝ ආදරයෙන් පෙරදුනහම අද මොනතරම් විනාශකාරී දේවල්ද කෙරෙන්නේ කියලා. ඉස්සර ආදරයෙන් පෙරදුනහම මොනතරම් රටක් සනසන නිර්මාණයක ඉන්නේ ඒක එළියට දාන්නේ. ඒ භාවයන්, ඒ හැඟීම්, ඒ මොකද දියුණු මනසක් තියෙන්න ඕන. අන්නේ සාහිත්‍යයෙන් సౌందර්යයෙන් දියුණු වෙච්ච මිනිස්සයා ආදරයෙන් පෙරදුනා කියලා අනිත් කෙනා නසන්න විනාශ කරන්න පෙළඹෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආදරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම වැඩිපුර තමන් පරිත්‍යාග කරන්න ඕන. ඊට සරිලන සමානෝමයමක් අපේක්ෂා කළ යුතු නැහැ. කිසිසේත්ම අංශු මාත්‍රයක දෙයක්වත් අපේක්ෂා කළ යුතු නැහැ. ඊ අත්හැරීමේ ගුණය උපරිම තියෙන්න ඕන. ආදරය හරියට හඳුනාගත්තු පුජ්‍යලයාගෙන් ඒක කරන්නේ සාහිත්‍යය තුලින්. විශේෂයෙන් මේක උද්දීපනය කරලා තියෙන්නේ අපට නම් සංස්කෘත සාහිත්‍යය තුල. හොඳයි, සංස්කෘත සාහිත්‍ය මාතෘකාව අපට ඉදිරියට ගමන් කරවන්නට පුළුවන් කමක් නැහැ. සුජිත් අක්කරවත්ත මහත්මයා මේ මල්සරාගේ සංකල්පයෙන් බැහැර වෙලා දැන් විශේෂයෙන්ම අනංගයා, එතකොට දුනුදිය, පියුම් මේ දේවල් බොහොම ලස්සන විදියට මේ චිත්තාකර්ෂණීය විදියට සංස්කෘත සාහිත්‍යකරු අපේ ගාවට අරගෙන එනවා. දැන් ස්ත්‍රීන් පුරුෂයන් කෙරෙහි තියෙන ආලම්බන ගතිය, එතකොට පුරුෂ ස්ත්‍රී සම්භෝග සුවය, මේ සියලු දේවල් වලට පදනම හදන්නේ මේ මල්සර සංකල්පයෙන්. අපි පොඩ්ඩක් මේ සාහිත්‍යයේ නිරූපිත මේ අදහසට පුංචි වෙලාවක් වෙන් කරොත් මම හිතන්නේ තවත් බොහෝ තොරතුරු මතු කරගන්න පුළුවන් වෙයි. දැන් ඇත්තටම අපි හරිම තැනට දැන් තමයි ආවේ කියලා මට හිතෙන්නේ. මේ මම පෙර කිව්වෙත් ඒකයි, මේ මිනිස්සයා නිබද ප්‍රබෝධයෙන් තබා ගන්න පුළුවන් කෙනානේ මල්සර. ඉතින් නිබද ප්‍රබෝධය කියන එක රැඳී තිබෙන්නේම මේ ප්‍රේමියාලය රාගයත් එක්ක කියන එක අපි දැන් හැමෝම දන්න දෙයන්නේ. එතකොට සංස්කෘත සාහිත්‍යය ඒ උද්දීපනය කරා වගේම ආචාර්ය ගාමිණී කිව්වා වගේ මිනිස්සයා තිරිසන් භාවයෙන් මුදා ගන්න. කියන්නේ මුළු සත්ත්ව සංහතියම කාය සම්භෝගේ ඉන්නව තමයි. හැබැයි సౌందර්ය එකක් ගොඩනගා ගන්න පුළුවන් මේ දිව්‍ය මනුෂ්‍ය වෙච්ච අපි දෙකොට්ටාසට විතරයිනේ. වෙන අයට ඒක හරි අමාරු දෙයක්. මනුෂ්‍යයට ඊට ප්‍රබලව තියෙන එක. ඉතින් මේ සංස්කෘත සාහිත්‍යයේ ආදර නිමිති සියල්ල අපිට ඇත්ත වශයෙන්ම අපිට ඒ උද්දීපනයට අවශ්‍ය මාර්ග සිතියම කියා දුන්නු තැන් විදියට
අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙන එකයි. ඉතින් ඇත්තට මේ මල්සර හැඟුම් කියන මල් මද හැඟුම් දැන් අපිට තියෙන මල් මද බිස, මල් මද කුමරු, මල් මද විය වගේ අපිට මේ සියලු දැන් අපි ඇත්තම සංකේත අපේ ආසියානු රජසිරිත් වල ඒක මට පිළඟදී මගේ අලුත් පරිශ්‍රණයකදී මට හම්බුණා මේ ග්‍රීක සාහිත්‍යෙත් හම්බෙනවා මේ මල් මද බිසව කියලා එකක්. මේ මහාචාර්යතුමිය හරි විශේෂයි. මොකද මල් මද බිසව කියන්නේ අග බිසව නෙවෙයි. ඊළඟ මල් මද කුමරුන් ඉන්නවා. රජ කුමර නෙවෙයි මල් මද කුමර කියන්නේ ඒක විශේෂ එකක්. මේ ඉතින් ඒ කියන්නේ අපි කාටත් පොදුවේ මල් හැඟුම් දෙන කෙනෙකුටනේ අපි එහෙම කියන්නේ අපි දැන් සීන කුමරුන් දැන් අපේ විජේ කුමාරතුංග වගේ නළුවෙක් සම්බන්ධව අදත් තියෙන්නේ අපිට එහෙම පොඩි මල්සර හැඟුමක් නේ. ඒකේ පොදු මහා රූප කාව්‍යයක් බවට පත් වෙලා තියෙන කොළොකු කුඩා මහලු උගත් නුගත් ඒක මේ ගාමිණී පොන්සේක වගේ රංගදරයෙකුට නිදා ගන්න බැරි වුණානේ මල්සර කුමාරයා කියන එක ගන්න බෑ කාටවත් ලේසියෙන් එක. ඒක ළඟින් තියන්නත් බැති. ඒ වගේ ඒ වගේ මම කියන්නේ මේ වගේ දැන් අපි ගත්තම ඇත්තටම ඔබ කිව්වා වගේ මේ මිතුමියත් නිබදව කිව්වේ එකයි මේ ආලය රාගයට ස්වභාව ධර්මයේ විචිත්‍රණය එක්ක දේවත්වයක් ආරෝපණය කිරීමේ ශූර භාව වියමන වියන්න පුළුවන් වුණු සාහිත්‍ය විදිහට අග්‍රතලයේ තියෙන සංස්කෘත සාහිත්‍යය. ඒකයි අපි ඔක්කොම ඒක කියවපු සැනින් නිර්මාණාවේශයට තල්ලු කරන්නේම ඒකයි. ඒතන මල්සර හැඟුමන් සහ මල්සරා කියන එක දැන් කෙනෙකුට අපිට කියන්න බලව මල්සරා දෙවියෙක්ද නැත්තම් හැඟුමක්ද කියන එක වාද විවාද තියෙන පුළුවන්. මුත් ඒක දේවත්වයට නංවන දක්වා මේ පියමන් කරවන්නේ මම ඒකයි මුලදීම කිව්වේ මේ පූජනීයත්වය. ආලයේ පූජනීයත්වය තුළ ආලයේ උපරිම ගත කිරීම තුළ දැන් මිතුමි කිව්වා වගේ වේදනාව පවා කියන්නේ මම ඉස්සෙල්ලා අපි කතා කරේ මේ ප්‍රේම වියෝගය පවා මේක ඇතුලේ කතා කරන්නේ මහා රසයක් ජනනය කරන විදිහටනේ. ඉතින් දැන් අපි මම අර මුලින් කියන් ආවෙත් ඒකයි මේ සෝභාධාමය තුලින් ලබා දෙන්නා වූ හැඟීම් සහ ඒ දර්ශන මේ ආසක්්‍ය භාවය. ඒ අරුමැසිය විසින් ජනනය කරන ආසක්්‍ය භාවයන් විසින් තමයි අපේ ප්‍රමුදිත භාවය අර අපි කියන්නේ විනීත සංවර සංස්කෘතික කියන්නේ දැන් අපි අත්තම වගේ මේ ඒක මගේ තව විදිහේ මේ සලලු බව ඒ විනීත සංවර සල්ලාල භාවය අපි තුල ජනනය කරන්න පුළුවන් උනේ සංස්කෘත සාහිත්‍යයට. ඒ තුල විහුණු සමාජය නිබදව ප්‍රීතිදායක. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් කාම සූත්‍රය වගේ අනගී කාව්‍යයක් කාමයේ සම්බන්ධ බටහිර ජාතීන්ට නිර්මාණය කරගන්න බැරුණානේ වජිරේ. ඒ ගැන ඇත්තටම මට තවමත් විමිතියක් තියෙනවා. අපි දැනටත් කතා කරන්නේ මේ යුරෝපයේ තමයි කාමයේ විවෘතව කතා කරේ. ඒක අමූලික සත්‍යයක්. මුළු යුරෝප සමාජයේම ඔබ වගේ ඇරිස්ටෝටියල් න්‍යායවල දැන් අපි කතා කරන් ආපේකේ කුත්‍රය අතර ඊටාම් ලේජ්‍ය තිරිසං හා ප්‍රචණ්ඩ ජනාවේගයක් බවට කාලයකද පත් වුණු හේතුව තමයි මේ සංස්කෘත සාහිත්‍ය වගේ එවැනි සාහිත්‍යයක ප්‍රබල විදියට මේ ආලය රාගය කාමය පිළිබඳ සෞන්දර්ය ආවේශය කතා කළේ නැහැ. ඇත්තටම ආසියාතිකයෝ නෙවෙයි කාමසූත්‍රය ලියන්න ඕන අද අර්ථය බැලුවොත් යුරෝපීය ශිෂ්ටාචාරය අතුරුඵල ඇති උනේ නැත්තේ ඇයි? ප්‍රේමය දිහා හෙළපු දෘෂ්ටිය, රාගය සරාගය කාමය හෙලා හැරපු දෘෂ්ටිය මේ අද නූතනයේ අපේ සමාජයේ හෙළන දෘෂ්ටිය වගේ එක මේ පරපීඩකත්වයක් විදිහට මුදාහරින්න තියෙන අනුන් යටත් කරන මේ යුද මාර්ගික ක්‍රියාවලියක් බවට තමයි ඒගොල්ලන්ගේ මේ සිද්ධි සංසිද්ධිය තුළ අර්ථ නිරූපණය. ඒගොල්ලන්ගේ බොහෝ කලාවල තියෙන්නේ ඒකයි. ඒ නිසා මම හිතන්නේ මේ අපේ එකත් බලපෑවා. ඒ නිසා මේ අපි ගන්න හැම උදාහරණයකම හැම පරිසර සිද්ධීම අර මෙතුමිය අදත් කිව්වේ ඒක අපේ මදුසම රාත්‍රිය කියන්නේ සෝභාදහමේ අනන්ත අප්‍රමාණ ජනනයන් එක්ක පාවී යන අනුත්තර ආලරාග ආලිංගනයක්නේ. ඒ ආලිංගනය විසින් අපි තුළ ඇති කරන්නා වූ ආදරය හා මගේ සහකාරය හෝ සහකාරය පිළිබඳ තියෙන මේ හැඟුමක් නිර්මාණය කිරීමෙන් තමයි මං හිතන්නේ මේ මල්සර භාවය කියන එක මූර්තිමත් කරේ. මල්සර භාවය කියන එක හැමතැනටම ගියා. ඒක විතක මල් සරා කියලා අනංගයා කියලා විවිධ දේවත් මේ විදිහට අපි සංකල්පගත කරලා ඒක මල්සර මිනිස්සු බවට අපේ සමාජයේ පත් කරන්න සාහිත්‍ය බලත මම හිතන්නේ ඒකම තමයි අපි කතා කරන විශේෂම ලංකා භූමියේ මම හිතන්නේ අපි ඊළඟට කතා කළ යුතුයි සංස්කෘත සාහිත්‍ය අසම සම
සම කාවයක් දෙන්න පුළුවන් වුණු ජාතික දේශපාලන පුරුෂයෙක් හදපු රටක් අපි කුමාරදාස රජුරුව ගැන කතා කරන්න ඕන. ජානකී හරණ මහා කාව්‍ය මම කියන්නේ ලාංකික දේශපාලනඥයෙක් ලෝක පූජිත වෙලා තියෙන අවස්ථා දෙකයි. එකක් සීගිරි කාශ්‍යප. සෞන්දර්ය කාමේ සිත්තම් කරු. ඊළඟ තමයි සෞන්දර්ය කාමේ පදරචකයා කුමාරදාස. කුමාරදාසගේ ජානකී හරණ මහා කාව්‍ය ගැන ලෝකේ සංස්කෘත කාව්‍ය මහා එකක් එක්ක හිට ගන්න පුළුවන් ලෝකතලයේ නිර්මාණය. මගේ එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ඇයි අපේ රජ කෙනෙකුට? ඒක අපි කතා කළ යුතු තා ගැඹුරු දෙයක්. මොකද මේ සීගිරි යුගයේ ඉඳලා කුමාරදාස යුගය කියන්නේ සියවස. ඒ සියවස හරි විශිෂ්ටයි. ලංකාවේ කවුරුත් ඒ කතා කරලා නැහැ. ඒ සියවසේ විශිෂ්ටත්වය තමයි ಭಾರತයේ ඉඳලා ලෝකෙ පැතුණු සංස්කෘතික මේ පිපිදීමේ මේ දේශපාලනික සෞන්දර්ය ප්‍රවේශය ඇත්තටම ලංකාවේ අපි ඇති කරේ. ඒක වෙන කාටවත් ඇති කරගන්න බැරි දෙයක්. අපේ දේශපාලන ඉතිහාසය සහ මේ පුරාවිද්‍යා කතිකාවතින් වගේම කලා සෞන්දර්ය කතිකාවතින් වජිර එළියට ගියපු මේ කතිකාවතක් මේක මිකු සීගිරි කාශ්‍යපගේ සිට කුමාරදාසගේ ජානකී හරණ මහා කාව්‍ය දක්වා මේ සියවස ඒක ඇත්තට මහාවංශයේ පරිච්ඡේද දෙක අතුරුදහන් වෙලා තාම හොයාගන්න බැරිලා ඒක අපි වෙනම කතා කර යුතු දෙයක්. නමුත් මේ පෙන්වන්නේ මොකද ජානකී හරණය කියන්නේ ලෝකේ මොකද ඒක ලෝකෙ තිබිච්ච අදත් නොනිමි සංවාදයක් මං හිතන්නේ ඔබතුමී තා මැනවින් දන්නවා ඇති මේකේ මේ පොත හොයාගත්තෙත් හරි අමාරුවෙන් සර්ග එක්කහු කළා මේක විශාල මේ අපේ මං හිතන්නේ අපේ රටේ ඇතිවෙච්ච නිර්මාණ ආවේශයන් සඳහා විශාල බලපෑමක් කරපු කෘතියක් මේක. ඉතින් මම කිව්වේ අපි සංස්කෘත සාහිත්‍ය දැන් මේ මට මතකයි මේ ජානකී හරණ කාව්‍යයේ තියෙනවා මේ ජානකී ඉපදුණු වෙලාවේ හා මම කියන්නේ කිසි තැනක ඒ වගේ එකක් විවරණය වෙලා නැහැ. ඊටාම ලස්සන පරිසර හැඟුමක්. ඒ මල් වරච්ච වෙලාවේ මල් තනපඳුරු වලාකුළු පර්වත ගංගා දිය තරු ඉර හඳ වාරැලි ගමන් කරපු චලනය වෙච්ච ආකාරය පිළිබඳ මම දන්නේ ස්ත්‍රියක් කුමරියක් මල්වර වීම පරිසරයක් එවැනි ප්‍රතිචාර දක්වන බවට පත් කළය. මම පුරුෂයෙක් මම දන්නේ ස්ත්‍රියක් ගැන මොන හැඟීමක් ස්ත්‍රීත්වය ගැන ඇතිවෙනද කියලා මට අනුරූප වශයෙන් හිතා ගන්න පුළුවන්. පුරුෂයෙක් වෙච්ච මා තුළ පවා ඇති වෙච්ච හැඟීම මේ ස්ත්‍රියක් මල්වර වීම සබහාදහමේ සිදුවීම එක්ක සමපාත කරලා දෙන හැඟීම හරි පුදුමයි වගේ. ඉතින් ඒ නිසා මේ සමාජයක තියෙන ප්‍රබෝධජනක හැඟුම ප්‍රමුදිත කිරීම සම්බන්ධව සංස්කෘත සාහිත්‍යයේ බලපෑම හරි විශේෂයි. ඒ බලපෑම මේ මම නැවත කියන්නේ අපිට බැහැර කරලා කතා කරන්න බෑ. ඒ සමාජයේ ඇත්ත වශයෙන්ම ආලය රාගය සරාගය පිළිබඳ ඇති කරන සෞන්දර්යාත්මක ප්‍රබෝධ ජනනය ඇතුළේ වෙන අරුමැසියම ඇත්ත වශයෙන්ම සමාජයේ ඒකත්වය පවත්වා ගැනීමේ සදාර්ශනික දේශපාලන සෞන්දර්යකුත් ඇති කරා. ඒක විශේෂ දෙයක්. හොඳයි. ඇත්තටම දැන් අපි ඔය මල්සර සංකල්පය පිළිබඳව ආවයින් පස්සේ දැන් උන්මාදන, තාපන වගේ හැඟුම් ඇති කරනවා කියලා කියනවා. එතකොට සත්තම්බන වගේ හැඟුම්. එතකොට ආයෙත් ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා මේ සඳහන් කරපු ආකාරයට මේ ශෘංගාරය දැන් ඔය අංගුත්තර නිකායේ මට මතක විදිහට පෙමදුස සූත්‍රය වගේ තැන්වල මතුවන මේ අර ප්‍රේමය මතුවන තැන් ස්ත්‍රියක් පුරුෂයෙක් කෙරෙහි පුරුෂයෙක් ස්ත්‍රියක් කෙරෙහි ආකර්ෂණය වන සිනහව හැඬීම මේ වගේ හැඟුම් මේ සියලු දේවල් එකතු කරලා දැන් පරියාදාන සූත්‍රය ඒකක නිපාතේ අංගුත්තර නිකායේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මහණෙනි මම මේ ලෝකේ දකින ප්‍රබලම ධර්මතාව මෙයයි කියලා. ඉති රූපං භික්කවේ පුරුසස්ස චිත්තං පරියාදාන තිට්ඨති. ස්ත්‍රියගේ රූපය හා සමාන පුරුෂයාගේ සිත් තලවන සුළු ප්‍රබල වූ රූපයක් මේ ලෝකේ තවත් ඇත්තේම නැත. පුරුෂ රූපං භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදාන තිට්ඨති. පුරුෂයාගේ රූපය හා සමාන ස්ත්‍රියගේ සිත් තලවන සුළු ප්‍රබල වූ රූපයක් නම් මේ ලෝකේ තවත් ඇත්තේම නැත. ඉත්ති සද්දම් භික්කවේ පුරුසස්ස චිත්තං පරියාදාන තිට්ඨති. ස්ත්‍රියගේ ශබ්දය හා සමාන පුරුෂයාගේ සිත් තලවන සුළු ප්‍රබල වූ ශබ්දයක් නම් මේ ලෝකේ තවත් ඇත්තේම නැත. පුරුෂ සද්දම් භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදාන තිට්ඨති. පුරුෂයාගේ ශබ්දය හා සමාන ස්ත්‍රියගේ සිත් තලවන සුළු ආකර්ෂණීය ශබ්දයක් නම් මේ ලෝකේ තවත් ඇත්තේම නැත. රූප ශබ්ද ගන්ධ ඉත්ති ගන්ධම් භික්කවේ පුරුසස්ස චිත්තං පරියාදාන තිට්ඨති. ස්ත්‍රියගේ සුවඳ හා සමාන පුරුෂයාගේ සිත් තලවන සුළු ආකර්ෂණීය සුවඳක් නම් මේ ලෝකේ තවත් ඇත්තේම නැත. පුරුෂ ගන්ධම් භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදාන තිට්ඨති.
තිට්ඨති. පුරුෂයාගේ සුවඳ හා සමාන ස්ත්‍රියගේ සිත් අලවන සුළු ප්‍රබල වූ සුවඳක් නම් මේ ලෝකේ තවත් ඇත්තේම නැත. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඉති පස්සම් භික්කවේ පුරුෂස්ස චිත්තං පරියාදාන තිට්ඨති. ස්ත්‍රියගේ ස්පර්ශය හා සමාන පුරුෂයාගේ සිත් අලවන සුළු ආකර්ෂණීය ස්පර්ශයක් නම් මේ ලෝකේ තවත් ඇත්තේම නැත. පුරුෂ පස්සම් භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදාන තිට්ඨති. පුරුෂයාගේ ස්පර්ශය හා සමාන ස්ත්‍රියගේ සිත් අලවන සුළු ප්‍රබල වූ ස්පර්ශයක් නම් මේ ලෝකේ තවත් ඇත්තේම නැත. යත ඉදම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මේක තමයි මහණෙනි ලෝකේ පවත්නා ප්‍රබලම ධර්මතාව. අන්සියල්ල දිතීකයි ප්‍රබල වූ පළවෙන්න මේකයි කියලා බුදුහාමුදුරු කියනවා. මට හිතෙන්නේ තාම අපිට මේ ප්‍රේම සාහිත්‍යය මතු කරගන්න පුළුවන්කමක් නැතිදෝ කියලා. මොකද විවිධ තැන්වලින් හමුවන ඊටාම අලංකාර දේවල් අපේ මනසේ දැවටමින් මේ සාකච්ඡාව ඉදිරියට අපි රැගෙන යනවා. මහාචාර්ය සුනෙත්‍රා කංකානම්ගේ මැතිණිය, ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා, එතකොට සුජිත් අක්කරවත්ත මහත්මයා මේ සංවාදයට දෙන පෝෂණය අතිමහත්. මම මහාචාර්ය සුනෙත්‍රා කංකානම්ගේ මැතිණිය ගාවට එනවා. මම අර විරාමයේදී මම සඳහන් කරා උන්මාදන තාපනාදී හැඟුම් පිළිබඳව. එතකොට දැන් ඔබතුමිය කිව්වා ඔබතුමියගේ ප්‍රේමවන්තයා කාලිදාස කියලා, මහා කවි කාලිදාස කියලා. එතුමන් අර වසන්ත කාලය කියලා කියන්නේ අර අනංගයාගේ කාලය කියලා නම් කරලා තියෙනවා. දැන් මලින් පිරුණු ගස්වැල්, පියුමින් වැසුණු දියතලා, මේ ප්‍රේම පුරාණයෙන් ඔකද වෙච්ච මීමැසි කොවුල් සත්වග පිළිබඳව බොහෝම ලස්සනට ලියලා තියෙනවා. හැබැයි මේ සියල්ලම ලියලා කියන්නේ ප්‍රේමී හැඟුම් පහසු කරන්න මේ සියල්ල හේතු වෙනවා කියලා. ආයෙත් අපිට පරිසරය සහ පරිසර වර්ණනාවන් එක්ක මේ ප්‍රේමය ගලපන්නට පුළුවන්. මම හිතන්නේ කාලිදාස ප්‍රේමයට අපිට එන්න පුළුවන්. ඇත්තටම ඒකට කියන්නේ අපි මේ පරිසරයට ඔය මීමැස්සන්ගේ නාදය, දැන් කාලිදාසගේ මේ අභිඥාන ශාකුන්තලයේ තියෙනවා 4 වෙනි අංකයේදී ශකුන්තලා ගැබ්බර වෙලා ඇය මේ යනවා නදී තීර්ථයට දුෂ්මන්ත හොයාගෙන යන්න තාත්තත් එක්ක යනවා, කන්ව ඍෂිතුමත් එක්ක යනවා. ඒ තීර්ථේ යන අතරේ බලන්න තාත්තා කෙනෙකුගෙන් දුවක් සමුගන්න අවස්ථාවේ කොයිතරම් ශෝකජනකද. මේ ශාකුන්තලයේ තියෙන චමත්කාරම අංකය මේක තමයි 4 වෙනි අංකයේ තියෙන ඒ සිදුවීම. ඒ යනකොට ශකුන්තලාගේ සලුවෙන් අදිනවා මුවෙක්. මේ මුවා පොඩි කොනකින් කටින් අදිනවා මේම. ඒතර එයා හැරිලා බලනවා මොකද්ද ඒ ඇත්තටම අය ගැබ් ගනිපු මුව දෙනක්. ගැබ් ගනිපු මුවදෙන ගැබ් ගත්ත ශකුන්තලාගේ සලුවෙන් අදිනවා යන්න එපා කියලා. ඇයිද මේ හිතාමතා මේ කාලිදාසනේ මේ සිදුවීම ඈඳගන්නේ. ඒතර ඇයි එහෙම කරගන්නේ? දැන් පරිසරයේ තියෙන ඒ එක අංගයක් අර ශකුන්තලාගේ මනෝභාවයත් ඒකමනේ. දැන් ඇය යන්නේ ස්වාමි පුරුෂයා හොයාගෙන. අර මුවැත්තිය ඉඳගෙන ස්වාමි පුරුෂයාටත් නෑ, එයා බලාගෙන ඉන්නවා. අපි දෙන්නම එක වගේනේ. දැන් ඇයි ඔබ තනියෙන් යන්නේ? ඔබට ගියත් ලැබෙන්නේ නෑ ස්වාමියා. මම මෙතන දාලා ගියත් මම තනි වෙනවා, ඔබ එතන තනි වෙනවා. ඒක එකක්. අනිත් එක මේ ඒ වියෝවීම පුදුම ලස්සනයි. ඒ වියෝවීම සඳහා ගන්තෙර එතනින් ගියාම දෑ සමන් මල් මදුමාලිකා මල් මේ ඔක්කොම එකතු කරගන්නවා. හවසක සන්ධ්‍යාවක ඉර බැසලා යනවා, සඳ නැගගෙන එනවා. දැන් මේ ඔක්කොම ප්‍රේමය නැමැති භාවය උත්කර්ෂයටපත් කරන්න ගන්න පරිවාර භාවයන්. ඒවට තමයි අපි කියන්නේ උද්දීපන විභාව කියලා. මම ඉස්සෙල්ලා කතා කරා වගේ. ඒ උද්දීපන විභාව දැන් වසන්තෙන් සරස වසන්තයේ සැරසුණු මලින් පලින් බර වෙලා තියෙන ඒ පරිසරය තමයි ප්‍රේමයට යෝග්‍ය. එතකොට අපේ කවුරු හරි මේ ප්‍රේක්ෂකයෙක් හරි රසිකයෙක් හරි හිතාවි එතකොට අපි මේ වසන්ත කාලේ එනකම් ඉන්න ඕනද ප්‍රේම කරන්න කියලා. මම හිතන්නේ ඔව් කියලා. මොකද හැම දෙයකටම කාලයක් තියෙනවා. හැම දෙයකටම වෙලාවක් තියෙනවා. දැන් මේ අපි පටලගෙන තියෙන්නේ උකනේ. දැන් පටලගෙන හැම වෙලාවෙම ඔබතුමාගේ සෞන්දර්ය පැත්තකට තියලා 80%ක් දෙනවා කාමභෝගී ජීවිතේට. ඒක නෙවෙයි අපි ඒකනේ වසන්ත කාලය කියලා එකක් එන්නේ. ඇයි මේ රත්නාවලී නාට්‍ය හර්ෂදේවගේ රත්නාවලී නාට්‍යයේ උදේන රජතුමත් සාගරිකාද අනංග පූජාවේදී තමයි උදේන රජතුමා සාගරිකා දකින්නේ. අය අනංග පූජාවට යනවා මල් අරගෙන රත් අශෝක ගහ මුල හැංගිලා ඉඳගෙන බලනවා කො මේ වටපිට බලනකොට අශෝක ගස් අස්සේ ඉන්නවා ලස්සන කෙනෙක්.
එයා බලන්නේ මගේ තාත්තගේ රාජමාලිගාවේ අනංගයා පුදනකොටත් අනංගයා එනවා ඇති ඒ මෙතනටත් ඇවිල්ලා තින අද මේ අනංගයාද අනංගයා වගේ දැක්කේ කවුද උදයන රජතුමා. එතකොට ඇයට ඒ වෙලාවේ තමයි ප්‍රේමසිතාවදි වෙන්නේ. ඒ අය බලන් ඉන්නවා දකිනවා මේ උදයන රජතුමා සාගරික දිහා බලනවා. ඒ මොහොතේ තමයි මේ තාරුණ්‍ය දෙක සමානයි එකතු වෙන්නේ. හිත් එකතු වෙන්නේ. ඒතර ඒ මූලාශ්‍රය පාදක කරගෙනයි මුළු නාට්‍යම යන්නේ ගලා යන්නේ. මොකද මේ ප්‍රේම සිතුවිලි අපි ඔකට කියන්නේ සංස්කෘත නාට්‍ය කලාවේදී මේ බීජ අවස්ථාව බීජයක් රෝපණය කරනවා කියන්නේ බීජය කියන්නේ පැලයක් හටගන්නේ. ඒ වගේ මේ මූල හැඟීම ඒ හැඟීම රූපණය කරන මොහොත බලන්න. ඒතර අනංග පූජාව වෙලාවේ රත් අශෝක ගහ මේවා සංකේත පරිදැන් සංස්කෘත කවින් පරිසරයේ අවස්ථා යොදාගත්තේ සංකේත වශයෙන්. ප්‍රේමයේ සංකේත වශයෙන්. දැන් රත් අශෝක ගහට ස්ත්‍රියක් තරුණියක් පාපහර දුන්නාම මල් හට ගන්නවා කියලා ඒ කතාවට කියනවා ඒගොල්ලන්. ඉතින් එයා පයින් පහර ගහගෙන යනවා. ඒකේ තේරුම මොකද්ද? මේ වසන්ත ශ්‍රීයෙන් ඔපනැංගුණු පරිසරයේ යෞවනයන්ගේ සිත් ප්‍රේමයෙන් උත්කර්ෂයට පත් වෙනවා. ඉතින් ඇත්තටම අපිටත් එනවනේ වසන්ත කාලය කියලා එකක් අප්‍රේල් මාසෙදී අපි උත්සව සමරන්නේ අවුරුද්ද එන්නේ එතකොටනේ. ඒතර ගොඩාක් වෙලාවට අපේ ජීවිතවල මංගලෝත්සව ගෙවල් වල සංවිධානය කරන්නේ මැයි මාසෙදී. ඉතින් ප්‍රේමයට ආරාධනා කරන්නේ එතකොට තමයි. ඒක ආනන්ද රජකරුණත් වසත් සමය කියන මම හිතන්නේ කවි පන්තිය කියලා තියෙන වසත් කල් ඇවිදින්න ඉන්නේ එහෙම කියලා. ඔව් දැන් මේ ශෘංගාර තිලකය ඍතු සංහාරය වගේ තැන් කොහොමද අපි මේ ප්‍රේම සාහිත්‍යයට අරගෙන මොකද අපිට මේ බොහෝ කාලයක් නිසා අපි ඉක්මනට මේ අදහස් හොයාගන්නට ඕන. ශෘංගාර තිලකයේදී කාලිදාසගේ ශෘංගාර තිලකය කියන්නේ ඉතින් ප්‍රේමයේ විවිධ මනෝභාවයන්. දැන් මට තව දෙයක් කියන්න තුන අනංගයාගේ අනංග සංකල්පයේදී දැන් ඔය මම එතනට කතා කරන්න ශෘංගාර තිලකෙට එන්නම් මම දැන් මනෝ අනංගයාගේ ඔය අනංග ඔබ කැහුවනේ මගෙන් තාපනය තියෙනවා වියෝව තියෙන මේ මල් විදලා ස්ත්‍රීන්ගේ හදවත් කලඹන අනංගයා. ඇත්තටම මේ ප්‍රේමයේ විවිධ අවස්ථාවන් එක එක වෙලාවන් වලට මුහුණ දෙන මේ හැම දෙයකම අපි වියෝගයත් සම්ප්‍රයෝගයත් ඒ දෙක ඇතුලේ මේ අනුභවයන් ඔක්කොම තියෙනවා. එතකොට අනංගයා කියන්නේ දෙවි කෙනෙක් විදිහට සැලකුවට මල්හිසර විදිනවයි කිව්වට නමුත් ඒ මල්හිසර ඔබේ පෙම්වතාම තමයි විදින්නේ. ඔබේ ස්වාමි පුරුෂයම තමයි විවිධ අවස්ථාවල ඔබට මල්හිසර විදින්නේ. ඒක ඔහු තමයි අනංගයා. ඒක නිසා ඔහු ඇත්තටම විදුම් ලැබිය යුතු කෙනෙක්. ඉතින් කාමසූත්‍රයේ මේ ඔබේ ශෘංගාර තිලකය ශෘංගාර තිලක ගණනාවක් තියෙනවනේ. දැන් මම කතා කරන්නේ ඕනේ මම රචනා කරපු ශෘංගාර තිලකය ගැන. මොකද විවිධ මත තියෙන ශෘංගාර තිලකේ ශෘංගාර තිලකයේදී කියන්නේ දැන් මේ ස්ත්‍රී සංසර්ගය කාමයට වස්තු විශේෂ කර ගැනීමේදී දැන් හරිම මේ ඒක හතරම කාමභෝගී ජීවිතය වර්ණනා කරන අවස්ථාවක් තියෙන එක. ඒක මම ගොඩක් රමණීයයි කියලා අගය කරන්නේ නැහැ. එහි තියෙන අර ඒ කෘතියේ අගනා දේ තමයි ශ්ලේෂාර්ථවත් බව. අර්ථ දෙක ප්‍රතිපාදනය කිරීම. අනිත් එක කාමයේ භෝගී ජීවිතේ අර කාමසූත්‍රයටත් වඩා ගැඹුරකට ගිය දේවල් ගොඩාක් කියනවා මේ ශෘංගාර තිලකේ. ඉතින් ඒ ශෘංගාර තිලකයට කලින් ගොඩක් අපිට වටිනා සාහිත්‍ය ගණනාවක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒවයි තියෙන තැන් ඊට වඩා රමණීයයි. අතරම මාලවිකා අග්නිමිත්‍ර කාලිදාසගේ මාලවිකා අග්නිමිත්‍රය දැන් අර පරිසරය ගැන කතා කරන්නේ අපි දැන් මේ වසන්ත උත්සවයට එතනක් තියෙන චලිත නර්තනය කියලා මාලවිකා තමයි නර්තන ශිල්පිනිය. ඇය චලිත නර්තනය දක්වනකොට ඒ වෙලාව බලන්න තමයි අග්නිමිත්‍ර රජතුමා එන්නේ. ඇයි මේක දැන් හෝල් එකක් ඇතුලේ මේ ස්ටේජ් එක එහෙම නෙමෙයි. පරිසරයට විවර කළ රාත්‍රී කාලයේ චලිත නර්තනය සිද්ධ වෙන්නේ. ඒතර ඒ නර්තනය බලන්න ආව රජතුමාට ඇයගේ අර අංග ලීලාවලින් ඒ වෙලාවේ කියනවා ස්ත්‍රියකට ලාලිත්‍ය ගැන කියන්නම දෙයක් නැහැ විදූෂක කියලා. ඒ ලාලිත්‍ය හරි අපූර්වයි. ඒකට තමයි හිත යන්නේ. ඉතින් ඇත්තටම සංස්කෘත සාහිත්‍ය හරීම මේ මధుර වූ තැන් ඒවා. ඇත්තම දැන් සංස්කෘත සාහිත්‍යයේ අර්ථ නිරූපණ ප්‍රේමය ඇසුරෙන් මතු කරගන්න වෙලාවේ දැන් සිංහල භාෂාවට අපේ භාෂාවට මේ සංස්කෘත ප්‍රේම සාහිත්‍යයේ නෑකම මතක් කරන්න පුළුවන් තැන් අපිට මේ ගීත සාහිත්‍යය ගත්තත් ගද්‍ය සාහිත්‍යය ගත්තත් එහෙම නැත්නම් පැදි සාහිත්‍යය ගත්තත් අපිට තියෙනවා. ඒ තැන්වලට සංක්ෂිප්තව එවි බලන්න ඔබට මම ආරාධනා කරනවා.
මටත් හිතෙන්නේ ඉතින් මේ ලංකාවේ කියන්නේ ඇත්තටම අපි සංස්කෘත භාෂාවෙන් සිවිය නිදහස් බසක් විදිහට සිංහල භාෂාව වැඩුණත් අපි පෝෂිත වීමේදී සහ අපේ බහුත්ව ලක්ෂණ එකතු වීමේදී සංස්කෘත භාෂාවේ බලපෑම අපිට දැඩිව දැනුණා. ඇත්තම අපි පරිපූර්ණ නිර්මාණාවේශයන් සහිත දැක්කේ. විශේෂයෙන්ම මම අපි ගත්තොත් අපේ සාහිත්‍ය පුරාම මේ විශේෂයෙන්ම අභිරමණීය රමණය පිළිබඳ සංස්කෘත සාහිත්‍යයෙන් ආපු ආවේශය දිගටම අපිට හම්බෙනවා. ඒ කියන්නේ ඒක සමහර විට ඊටාම නොඉඳුල් ගේයපද හම්බෙන නොඉඳුල් සිංහල භාෂාවේ පද රමණයන් අපිට මුණගස්සන සීගිරි කවියේදී පවා අපිට මේ ලක්ෂණ හමු වෙනවා. විශේෂයෙන්ම මේ අපේ 아무තුවෙන් කියන්න ඕනේ අපේ සංදේශ කාව්‍ය කියන්නේම ඒ සංස්කෘතික රමණයන් එක්ක ලැබිච්ච සුසංයෝගී භාෂාලයක් කියලා මට නම් හිතෙන්නේ. සුසංගී භාෂාලයේ සිංහල ප්‍රකාශනය අපි කියවන්නේ. හැබැයි ඒ සංස්කෘතික භාෂානු ආලරාග හැඟීම් එක්ක උද්දීපනයන් තමයි අපි දන්න ජනප්‍රිය සාහිත්‍ය සියල්ල තුළින් මෑත කාලෙත් අපි දකින්නේ. විශේෂයෙන්ම මට මෙතෙන්දි මතක වෙන විශේෂයෙන්ම නූතන දක්වන සිංහල ගීපද සාහිත්‍යයේ දැන් මම හිතන්නේ ගාමිණී ආචාර්යතුමන් මතක් කරා අපේ රත්න ශ්‍රී විජේසිංහගේ ඉඳලා එහාට පැත්තට අපි ගියොතින් චන්ද්‍රරත්න මානවසිංහ දක්වා ඒ පද රචනයන් වල සිව්මැලි ලක්ෂණ අරන් තියෙන්නෙම සංස්කෘත පද සාහිත්‍යයෙන් ආපු කෝමල ලාලිත්‍යයන් වලින් පෙරලා ඉතාම පැහැදිලිව ඒක අපිට දිස් වෙනවා. ඊළඟට අපේ නෘත්‍ය ගීතය, අපේ නාට්‍ය ගීතය මනමේ දක්වා මම හිතන්නේ මනමෙට එවන් වශීකృత භාවයක් අපේ මනනන්දනීය වශීකృత භාවයක් ඇති වෙන්නේ ඒ සංස්කෘත ඡන්දස් සහ පද මිහිර නොවන්නට. ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ දැන් කෝකිල හඬ කන්පිනවයි කංශවයි කියනකොට මෙන්නේ ඒ නාද අභිරමණය තමයි එන්නේ. ඉතින් මම හිතන්නේ ඒක විශේෂයෙන් අපේ තාලස්වර මාලාව හදා ගැනීමේදී සංස්කෘත සාහිත්‍යයේ ආදර හැඟුමන් ප්‍රකාශ කරන්න භාවිතා කරපු ඡන්දස් අලංකාරීත්වය. ඒ අලංකාරය ශාස්ත්‍රය අපේ ගුරුතැන්හි අපි භාවිතා කරලා දෙනවා. හැබැයි ඉතාම පැහැදිලිව මට කියන්න දෙන එකක් තියෙන තමයි අපේ පරිචයතමුණු නිර්මාණකරුවන් ඉතාම අපූර්වට සිද්ධ කරපු දෙයක් තමයි සංස්කෘත භාෂාවේ සමහරු වහල් වුණත් ලංකාවේ සිංහල සමාජයේ වශීකృత කරපු මහබන්ධිත පපැදුවෝ සියලු දෙනාම ඒ ආවේශයෙන් සිංහල සිවිහත්වය දියුණු කරා මිසක ඒක ව්‍යාජ අනුකරණයකට යට කළේ නැති බවත් අපි මෙහිදී සිහිපත් කරන්න ඕනේ. කල හැක්කේම අර මං හිතන්නේ අපිට දැන් මෙතන සාකච්ඡාවේදී අපි හිතන කියලා දැන් මෙතුමිය කෙතරම් සංස්කෘතික සාහිත්‍ය ගැන අධ්‍යයනයක හිටපු අධ්‍යයනය කරත් ඇගේ සිංහල භාෂාවේ ප්‍රකාශන ගුණේ තියෙන සිංහලත්වය මේ ගිහින්නේ. මං හිතන්නේ මේ සංස්කෘත භාෂා අවබෝධයෙන් ලබාගත් නිර්මාණාවේශයන් නැතිව වෙච්ච හොඳම දෙයක් ගත්තොත් දැන් අපේ සංදේශකරුවා අතින් කිසි විටකවත් ඒ කෘතිම ලක්ෂණ අපි පිළිගන්න සංදේශකරුවන්ගෙන් සිද්ධ වෙලා නැහැ. නිසා මං හිතන්නේ අපිට අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ ඉඳලා අපිට හම්බෙන සියලු නිර්මාණ ඇතුළේ මේක අපිට පාදක ආවේශයක්. ඒ හින්දා මම හිතන්නේ විශේෂයෙන් මම වචනයක් කියලා කියන්නේ මේ අභිරමණීය රමණය කියන එක විෂද කරගත්ත හැඟුම් සමුදායම උදාහරින්න අපේ සාහිත්‍ය මේක අපිට නිරන්තරයෙන් හම්බ වෙනවා. මමත් ලියන කෙනෙක් හින්දා මම කියන්නේ මම සංස්කෘත වචන ඈඳගන්නේ. හැබැයි මගේ භාෂා නිෂ්පාදනාගාරය ඉබේ උනන උල්පතක් කරන්නේ සංස්කෘතික සාහිත්‍යයේ ආදර හැඟුමන් වලින් ලැබිච්ච අනන්ත අනුප්‍රාසය. හොඳයි. දැන් මම ගාමිණී රත්නශ්‍රී ආචාර්යතුමන් ගාවට එනවා සංක්ෂිප්ත පිළිතුරක් බලාගෙන. මේ සංස්කෘත සාහිත්‍යකරුවා ස්ත්‍රියට තාම ගෞරව කරපු කෙනෙක්. මෙන්න මේ ගෞරවය දක්වපු ආකාරය පිළිබඳව යම් අදහසක් ලබා ගන්න ඕනෑ කරනවා ඇසුරෙන්. සාමාන්‍යයෙන් ඉතින් සාහිත්‍ය ඒ වගේම නිර්මාණයට සෞන්දර්යයට මූලික වෙන තැනක් තියෙනේ ස්ත්‍රිය කියලා කියන්නේ. දැන් බැලුවාම නිර්මාණවල පිරිමි රූ සපුව පිළිබඳව ගැයෙන වැයෙන නිර්මාණ කොයිතරම් අඩුදනේ. මොන තරම් අඩුද. ලංකාවේ ගත්තොත් මං හිතන්නේ මේ
මෑත යුගයේ වෙනකම්ම එකම ගීයයි තිබුණේ. දැන් අර අපේ මහගමසේකරයන් විසින් ලියපු ඈත කඳු කර හිමව් වරණේ කියන ගීතේ විතරයි. මට ඇතැම් විට හිතෙනවා පමණක් අයගේ දැන් පමණක් අය කියන එකක් මං විතරක් කියන එකක් නෙවෙයි ඒක. මට ටිකක් ඒක ඒ පිළිබඳව හැඟීමක් ඇති වෙලා තියෙනවා. තාත් නිර්මාණකරුවන්ට තාත්තලා නොහිටියාදෝ කියලාත් හිතන තරමට ඇතැම් විට අම්මා පිළිබඳව විතරමයිනේ බොහෝ විට නිර්මාණ කරන්නේ. 1000ක් ගත්තොත් 999ක්ම අම්මා විතරයි. තාත්තත් විශාල කාර්යභාරයක් කරනවානේ. නමුත් තාත්තලා පිළිබඳව මේ කරන නිර්මාණ බොහොමත්ම අඩුයි. ඒකට මං හිතනවා හේතුව විශේෂයෙන් ඉතින් අම්මා දරුවන් තැනීමේදී සුවිශේෂ කාර්යභාරයක නියැලී ඉන්නව තමයි ඒක වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් සංස්කෘත සාහිත්‍යයේ සාමාන්‍යයෙන් ඕක දකින්නට තියෙනවා. ස්ත්‍රී වර්ණනා කියන එක. ඒක නම් ප්‍රධාන වශයෙන් අපි සලකන්නේ බමුණෝ බ්‍රාහ්මණයෝනේ ගොඩක් දුරට මේ සංස්කෘතියත් එක්ක බැඳිලා හිටියේ. ඒ කාලේ ස්ත්‍රියට ලියන්න ඉඩකඩ තිබුණේ නැහැ ඇත්ත වශයෙන්ම. පුරුෂයා තමයි වැඩිපුර ලියන්නේ කියන්නේ. හැබැයි ගෞරවය දුන්නා. ගෞරවය උපරිම දුන්නා. නමුත් දැන් ස්ත්‍රියත් ලිව්වා නම් පිරිමියා පිළිබඳවත් ලියයි යම් දෙයක් නේද? ඊට වඩා. හොඳයි. ඒ කියන්නේ දැන් තියෙන දේට වඩා මතු වෙයි නේද? ඒක තමයි. පිරිමියාම තමයි ඒක වළක්වා තියෙන්නේ මට හිතෙනවා. ගෞරවය දෙන්නේ දැන් බ්‍රාහ්මණයෝ ස්ත්‍රිය ගැරෙව්වා. ස්ත්‍රිය බුදුදහමෙත් කිව්වේ හැම වෙලෙම පාපී කොටස පව් වලට මුල. නමුත් ස්ත්‍රියට ඇයි ගරුත්වය දෙන්නේ ඒගොල්ලන්ගේ කාම ආශාව ඉෂ්ට කර ගැනීමේ වස්තුව මේ ස්ත්‍රියනේ. ඒක ස්ත්‍රිය අති උත්කර්ෂවත්ව වර්ණනා කරන්න ඕනේ. ඇය ලස්සනට අඳින්න ඕන, මල් ගස්සන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පිරිමියාට ඒ අය ළඟට යන්න බෑ. ඒස කාම සූත්‍රයේදී කිව්වා ස්ත්‍රියක් කොහොමද ස්වාමි පුරුෂයා ළඟ ඉන්න ඕනේ. ඇය ඔහු එනකොට කොයි විදිහටද ඔබ මල් ගබසලා සුවඳ විලවුන් දාලා දුහුල් වස්ත්‍රයෙන් සැරසිලා සයන රෝස මල් වලින් අතුරලා එහෙම ඉන්න ඕන ආභරණ දාලා මග බලාගෙන ජනේලේ ඇරලා ඒක හරි ලස්සනයි. ස්වභාව ධර්මයට අහනවා වර්ෂාවෙන් අහනවා මගේ ස්වාමි පුරුෂයා මග එනවද කියලා. ඉතින් හරිම සුන්දර අවස්ථාවක්. ඔය ඔස්සේම මට මේ අවසානයක් හොයාගන්න අවසර දෙයි ඔබ දෙදෙනාම මහාචාර්යතුමියගෙන්. මේ දැන් හරි ලස්සන මේ අලංකාර තැන් ඒ කියන්නේ හැඟුම් මතු කරනවා සංස්කෘත සාහිත්‍ය. දැන් ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීම දැන් ගං රළ ඉවුරේ වදිනවා. හරි. එතකොට පියුමක පියුමක් ගැටෙනවා. එතකොට හංස පැටව් දිය මත පිහිනනවා. මේ වගේ හැඟුම් අලංකාර හරීම ලස්සනට සංස්කෘත සාහිත්‍ය මතුවෙනවා. මම හිතන්නේ හරි හොඳයි වජිර. ඔබ ඇත්තටම ඔබත් හොඳ විද්‍යාර්ථයෙක්. ඇත්තටම ඔබ පැසසිය යුතු කෙනෙක්. ඒ බඳු තැන් සිත් ගැනීම. දැන් මට ආයිම කාලිදාසගේ ශාකුන්තලයේ තමයි ගොඩාක් ලස්සන තැන් තියෙන්නේ. ඒක දැන් දෙවනි අංක අවසානයේදී දුෂ්මන්තත් ශකුන්තලත් සම්භෝගයේ අවස්ථාව ඉවර වෙලා. දැන් එහෙම ඉවර වුණාම දාලා යන්න බැහැනේ. දැන් මේ ගාන්ධර්ව විවාහයෙන් විවාහ වුණේ කියන්නේ තාත්තට අම්මට නොකියන්නේ. ගල් තලාවේ මාළනී ගම් ඉවුරේ අගුණයට වැටිලා හරි ලස්සනයි. ඉතින් එහෙම තැනක් දාලා යන්න බෑ. දැන් ආය ආසයි ස්වාමි පුරුෂයා ළඟම ඉන්න. හැබැයි හවස් වෙනකොට යන්න ඕනේ මේ තපෝවනයට ශකුන්තලා. එතකොට ඒක කියන්නේ කාලිදාස වෙන විදිහකට අංකයත් වහන්න ඕනේ. එතනින් අංකය වහලා ඊළඟ අංකයට යන්න ඕනේ. එතකොට කියනවා සක්වාදේනුව චක්‍රවාක වධු ආමන්ත්‍රයස්ය සහචරම් උපස්ථිතා රජනී. චක්‍රවාක වධු කියන්නේ සක්වා දේනුව සක්වා ලිහිණියා අමතලා කියනවා උපස්ථිතා රජනී කියලා. කියන්නේ රාත්‍රිය උදා වෙනවා. රාත්‍රිය උදාන සක්වා දේනුවටත් සක්වා ස්වාමියාටත් එකට ඉන්න බෑ ගම් ඉවුරේ. රාත්‍රිය උදා වෙනකොට ඒ දෙන්න ගම් ඉවුරු දෙකට යන්න ඕනේ. ආයේ එළිය වැටුනම තමයි දෙන්න එක ළඟට එන්නේ. ඉතින් ඒකෙන් ව්‍යංගාර්ථයෙන් කිව්වේ ඔබ දැන් යා යුතුයි ආරාමයට තපෝවනයට කියලා. ඉතින් එහෙම හරිම මේ සුකුමාර දැන් අනන්තයි අප්‍රමාණයි. ඒක හරීම ලස්සන තැනක්. කියන්නේ කිව යුතු දේ ව්‍යංගයෙන් සහ ධ්වනියෙන් කීම රමණීයයි. ඒක භාෂා ශක්්‍යතාවය අතර මේ දැන් කාලිදාසගේ භාෂාවේ තියෙන අලංකාර සහ ධ්වනිපූර්ණ ලලිත බව නිසාමයි ඒ බඳු දේවල් ඔහුගේ මනසට එන්නේ. මේක අර පරිසරයේ තියෙන විවිධ අවස්ථාවන් අධ්‍යයනය කරොත් කෙනෙක් විශ්ව ධර්මතාව කියන්නේ ඒක නොනැසෙන ධර්මතාවක්. හොඳයි අවසාන වශයෙන් දැන් සාමාන්‍යයෙන් මේ වගේ සාකච්ඡාවක්
විකාශය වුණයින් පස්සේ මේ බොහෝ දෙනා අහනවා මේ සංස්කෘත සාහිත්‍යයට ඇල්මක් කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම දැන් මේ සාකච්ඡාව අහගෙන හිටියනම් ප්‍රේමවන්තයින් සංස්කෘත සාහිත්‍ය අධ්‍යයනය කරනවා ප්‍රේමය කුමක්දයි හොයාගන්න. ඒ කියන්නේ එහෙම හොයාගන්න. දැන් එහෙම සමහර අවස්ථාවන් වලදී අහනවා මොන වගේ පොත්ද? ආයි අර කියවපු පොත් ටික මොනවද? ඒ වැඩසටහනේ මතුවුණු අපිට හොයාගන්න පුළුවන් පොත් මොනවද? දැන් ඔබතුමියකින් අහුවොත් සංස්කෘත ප්‍රේම සාහිත්‍ය අධ්‍යයනය කරන්න ඕන කෙනෙකුට පරිශීලනය කරන්න අවශ්‍ය කරන පොත් පෙළක් කියලාම අපි සාකච්ඡාවට අවසානයක් හොයාගමු. මං ඉතා ආදරයෙන් මතක් කරනවා කාමසූත්‍රය කියවන්න කියලා. මොකද කාමසූත්‍රය කිව්වහම අපේ අය හරි බයයි. මේකේ මේ විවිධ පරිවර්තනාවනේ. එහෙම නෙවෙයි. ඒක ගැන බයෙන් ගරහීමෙන් මේ බැලුවේ හරි අමුතු විදිහට චිත්‍රපටිය වුණත් දිහා බැලුවේ හරි අමුතු විදිහට මේක මේ මිනිසුන්ට හරි වෙනස් එකක් මේ. එහෙම නෙවෙයි. ඒ දැන් මීරා නයියාර්ගේ කාමසූත්‍රය චිත්‍රපටියම හරි ලස්සනයි ඒක. ඒක බලන්න ඕනේ. ඒතර කාමසූත්‍රය කියවන්න. කාමසූත්‍රයේ අර්ථ සහ කාම දෙකම වාත්ස්‍යායනගේ කාමසූත්‍රය කියවන්න. නාට්‍ය ශාස්ත්‍රයේ මේ රස සිද්ධාන්තය අඩු ගානේ පරිච්ඡේද 36ක් 33ක් කියව ගන්න කෙනෙකුට වෙලාව නැති වෙන පුළුවන්. මගේ ආසාවට මම කියවුවට අඩු ගානේ 6 වෙනි සහ 7 වෙනි පරිච්ඡේද දෙක කියවන්න ප්‍රේමය ඉගෙන ගන්න. අභිඥාන ශාකුන්තලය කාලිදාසගේ. එතකොට රත්නාවලී නාට්‍ය ශ්‍රී හර්ෂදේවගේ. මෘච්ඡකටිකා ශුද්‍රකගේ. කාලිදාසගේ මේඝදූතය අනිවාර්යෙන් ඍතු සංහාරය රසගංගාධර අනංග රංග ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ අඩු ගානේ ඒ පොත් ටිකවත් සිංහලෙන් පරිවර්තනය වෙලා තියෙන බොහෝ පොත් කෘතීන් ඒවා කියව ගන්න ඕනේ. ස්වප්න වාසව දත්තා කියවල බැලුවහම කොච්චර ලස්සන කාව්‍ය නිර්මාණ අපිට ඉතින් ඒවා ඇසුරෙන් චිත්‍රපටි නිර්මාණය වෙලා තියෙන. දැන් ස්ත්‍රී කියන චිත්‍රපටිය ඇතුලේ කාලිදාසගේ නාට්‍ය 3ක් තියෙනවා. ඍතු සංහාර මේඝදූත මේවා ඔක්කොම එකතු කරලා ලස්සන ගීතයක් තියෙනවා. ඉතින් ඒවා දැන් සරලව ඉස්සෙල්ලා මේ දේ කරන්න එපා නේද? සංස්කෘත සාහිත්‍යයේ අකුරු ටික දැක්කම දේවනාගරී දැක්කම බය හිතිලා කෙනෙකුට අයියෝ මේවා එහෙම වෙනවනේ. ඒක නිසා එහෙම වෙන්න ඕනේ නැහැ. අපි සරල තැනින් පටන් ගත්තොත් අඩු ගානේ චිත්‍රපටියක් බලලා ඒ ඇසුරෙන් ලියවුණු දැන් මම කිව්වා ස්ත්‍රී. ඒතර උත්සව ඒ ෆිල්ම් චිත්‍රපටි දෙකම හරි ලස්සනයි. ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒවා හොයලා බලා ගන්න පුළුවන්. එහෙම බලලා මේකට ප්‍රවේශ වෙන්න. කාමසූත්‍ර කියපුව මම පළවෙනියට ආදරෙන් මතක් කරලා කිව්වේ කාමසූත්‍ර කියවපු කෙනෙකුට සංස්කෘත සාහිත්‍යයට ආස හිතෙනවා. එතකොට එයා එතනින් එහාට දිගට හොයාගෙන යනවා. කතා සරිත් සාගරේ ටික හරි කියවන්න ඕන. රාමායනය ගොඩක් තියෙනවා. හොඳයි, අපි අද සංස්කෘත ප්‍රේම සාහිත්‍ය පිළිබඳව යම් පිරික්සීමක් එබී බැලීමක් සිද්ධ කරා. මොකද මේ එබී බැලීම සහ පිවිසීම තමයි ගවේෂණයට මං තනන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සංනිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය සුනිත්‍රා කංකානම්ගේ මැතිනියට බොහොම ස්තුතියි අද අපේ සාකච්ඡාවට පැමිණියාට. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගාමිණී රත්නශ්‍රී ගුරුතුමාටත් බොහොම ස්තුතියි. ඒ වගේම සුජිත් අක්කරවත්ත ලේඛකයාට සාහිත්‍යවේදියාට බොහොම ස්තුතියි අද පැමිණියාට. අපි සංස්කෘත ප්‍රේම සාහිත්‍යයෙන් තවත් සාහිත්‍ය ප්‍රවර්ගයක් හොයාගෙන තවත් දවසක ඔබ හමු වන බලාපොරොත්තු වෙන අද සාකච්ඡාව නිමා කරන්නට ඔබෙන් අවසර ඉල්ලා සිටිනවා.